හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ නවෝන ඒකත් එක්කයි දුවේ පුතේ අපි රැඳිලා ඉන්නේ මේනකොට අපි නවෝන ඒකකේ කොටස් 8ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා 9 වෙනි එකේ නවවන කොටසයි දුවේ පුතේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම ආහාර තත්ත්ව කළමනාකරන පද්ධති පිළිබඳව දුවේ පුතේ කතා කරන්නේ ප්‍රමිති සම්බන්ධයෙන් කතා කරන්නේ දුවේ පුතේ මේනකොට අපි විශේෂයෙන්ම HACCP වැනි කළමනාකරන පද්ධතියක් ක්‍රියාත්මක වීමට පෙර අවශ්‍ය වැඩපිළිවෙළ විදිහට ක්‍රියාත්මක විය යුතු කළමනාකරන පද්ධති කීපයක් කතා කරලා එකක් කතා කරලා අවසන් දුවේ පුතේ විශේෂයෙන්ම අපි ગેප් එක කතා කරලා ඉවරයි යහ කෘෂිකාර්මික පිළිවෙත් ගැන කතා කරලා අවසන් දරුවනේ මනා කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධයෙන් අපි කතා කරලා අවසන් කරලා තියෙනවා දැන් අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඊළඟ මේ තත්ත්ව කළමනාකරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ විශේෂයෙන්ම අපි මේ ආයතනයක් තුල යහ නිෂ්පාදන පිළිවෙත් පවත්වා ගැනීම සම්බන්ධයෙන් කතා කරන GMP එක ගැනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. good manufacturing practice. අපි දන්නවා ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල අමුද්‍රව්‍ය වල සිට මේ අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර තුල දක්වා මේ නිෂ්පාදනාගාරය තුල සියලුම ක්‍රියාවල නිෂ්පාදන කටයුතු සම්බන්ධ ක්‍රියාවලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුතේ වැදගත් ක්‍රියාවලියක් විදිහට වැදගත් පද්ධතියක් විදිහට අපිට මේ GMP කළමනාකරණය හඳුන්වන්න පුළුවන් පුතේ GMP ප්‍රමිතිකරණය අපිට හඳුන්වන්න පුළුවන් පුතේ GMP certified company තියෙනවා යහ නිෂ්පාදන පිළිවෙත් මනා නිෂ්පාදන පිළිවෙත් නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී අනුගමනය කරමින් මේ නිෂ්පාදන කටයුතු වල නිරත වීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසා තියෙනවා ඒ කටයුතු සිදු කරනවා කියන එක සම්බන්ධ දුවේ පුතේ මේකදී අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම GMP ගැන කතා කරපුවහම දුවේ පුතේ අපි දන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන ක්‍රියාදාමය තුල අමුද්‍රව්‍ය වල ඉඳන් නිෂ්පාදන කටයුතු විශේෂයෙන්ම මේ යන්ත්‍ර සූත්‍ර තුල මේ නිෂ්පාදන කටයුතු සිදුවීම විශේෂයෙන්ම රිසීවිං ඒරියා එක ප්‍රොසෙසිං ඒරියා එක පැකින් ඒරියා එක ඒ වගේම ස්ටෝරේජ් අවසන් නිෂ්පාදනයේ ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එක දක්වාම දුවේ පුතේ මේ කටයුතු ඒ වගේම කර්මාන්ත ශාලාව තුල මේ පර්මිස් එකේ විශේෂයෙන්ම නිෂ්පාදන කටයුතු සිදුවන ස්ථානවල ඒවා සකස් විය යුතු ආකාරය ඒ ගොඩනැගිලි සකස් විය යුතු ආකාරය ඒ වගේම නිෂ්පාදනාගාරය තුල ප්‍රොසෙසිං ඒරියා එකේ ඊටාම පිරිසුදු කිරීම සම්බන්ධයෙන් කතා කරත් පුතේ විශේෂයෙන්ම මේ පහසුවෙන් පිරිසුදු කරන්න පුළුවන් වෙන ආකාරයට easy to clean පහසුවෙන් පිරිසුදු කරන්න පුළුවන් ආකාරයට ඒවායේ සිවිලින් සකස් කරලා තිබීම බිත්ති සකස් කරලා තිබීම පුතේ ඒ වගේම පොළව සකස් කරන ආකාරය ඇතුළත මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන උපකරණ මලනකොන වාහනේ වලින් සකස් කරලා තියෙනවනේ පුතේ භාවිතා කරන පිහි ඒ වගේම කටින් බෝඩ් වගේ ඒවා ලී වලින් සකස් කරලා තියෙන්නේ බෑ පුතේ මොකද ලී වගේ දේවල් වලට විවිධ කෘමි සතුන්ගෙන් හානි වෙන්න පුළුවන් කාලයක් යනකොට ඒවා ජලයත් සමග මේ එකතු වීමේදී කටයුතු කිරීමේදී ඉතින් ඒ වගේ කටයුතු ගැන විශේෂයෙන්ම කතා කරනවා දුවේ පුතේ මේකෙදි කොහොමද මේ දේවල් සකස් විය යුත්තේ නිෂ්පාදනයේ සිදු කරන ඒරියා එක ප්‍රොසෙසින් ඒරියා එකේ පවත්වා ගත යුතු තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන්ම කතා කරනවා දුවේ පුතේ මේ මනා නිෂ්පාදන පිළිවෙත් ගැන කතා කරනකොට අපි රයිට් එතකොට යහපත් නිෂ්පාදන පිළිවෙත් GMP එක එතකොට පුතේ අපි මේ යහපත් සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පිළිවෙත් සඳහා පුතේ නියම කරලා තියෙන අවශ්‍යතා සපුරලන විට එය සනාථ කිරීම සඳහා නිකුත් කරන ලද සහතිකය තමයි පුතේ GMP පද්ධති සහතිකය කියලා හඳුන්වන්නේ. රයිට් බලමු පුතේ. මොකද්ද පුතේ GMP පද්ධති සහතිකය කියලා කියන්නේ? යහපත් සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පිළිවෙත් බලන්න පුතේ. යහපත් නැත්නම් මනා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පිළිවෙත් සඳහා නියම කර ඇති අවශ්‍යතා සපුරාලන විට එය සනාථ කිරීම සඳහා නිකුත් කරන ලද සහතිකය තමයි පුතේ GMP පද්ධති සහතිකය කියන්නේ. GMP පද්ධති සහතිකය කියන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ඒ නිෂ්පාදන ක්‍රියාදාමයේ තුල ක්‍රියාවලිය තුල යහපත් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් යහපත් සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පිළිවෙත් දුවේ පුතේ සඳහා නියම කරලා තියෙන. රයිට් අවශ්‍යතා සපුරාලන විට පුතේ ඒ ක්‍රියාවලිය නියමාකාරයෙන් ඒ පනවා තිබෙන නැත්නම් නියම කර තිබෙන අවශ්‍යතාවයන් සපුරාලමින් මනා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා කියන එක සනාථ කිරීම සඳහා පුතේ රයිට් නිකුත් කරන ලද සහතිකය තමයි GMP පද්ධති සහතිකය කියලා කියන්නේ good manufacturing practice යහ නිෂ්පාදන පිළිවෙත් රයිට් අපි බලමු ඉදිරියට පුතේ මේකදී ශ්‍රී ලංකා ප්‍රමිති 143 1999 143 1999
ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතතාව පිළිබඳ පොදු පිළිවෙත් අඩංගු භාවිත සංග්‍රහය පුතේ SLS 143 1999 අඩංගු කරුණු ඉතාමත් වැදගත් වෙනවා පුතේ. මේකෙදී අපිට බොහොම වැදගත් වෙනවා. මොනවද පුතේ වැදගත් වෙන කරුණු ටික බලන්න. right ශ්‍රී ලංකාවේ ප්‍රමිති, ශ්‍රී ලංකා ප්‍රමිති, ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් 143 1999. ශ්‍රී ලංකා ප්‍රමිති, ශ්‍රී ලංකා ප්‍රමිති, ශ්‍රී ලංකා ප්‍රමිති නැත්නම් SLS කියන්න පුළුවන් පුතේ. right SLS ශ්‍රී ලංකා ප්‍රමිති. right ශ්‍රී ලංකා ප්‍රමිති right බලන්න පුතේ අපි සඳහන් කරමු 143 1999 143 1999 1999 මෙන්න 143 1999 ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ පොදු පිළිවෙත් අඩංගු භාවිත සංග්‍රහයෙහි. හරිනේ right එතකොට මේ තියෙන අඩංගු කරුණු තමයි වැදගත් තියෙන්නේ right ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් 1943 143 1999 SLS 143 1999 right මෙන්න මේ පිළිබඳව ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව පුතේ. ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ මොකද්ද? පොදු පිළිවෙත් අඩංගු භාවිත සංග්‍රහය. පොදු පිළිවෙත් අඩංගු භාවිත සංග්‍රහය තමයි පුතේ මේ SLS 143 1999 අඩංගු කරුණු වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම බලමු මොනවද මේ දේවල් කියලා. GMP කියදී ආහාර සැකසුම් කරන පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව. මේ ආහාර නිෂ්පාදන සකස් කිරීම සිදු කරන කර්මාන්ත ශාලාවේ ප්‍රොසෙසින් ඒරියා එක තියෙනවා. නිෂ්පාදනය සිදු කරන නිෂ්පාදනාගාරය. අපි දැන් දුවල පුතාලට මතකයි කලින් කොටස් වලදී කියලා දුන්නා මේ ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් එක්ක C shape එක C shape එහෙම නැත්නම් L shape එකට තියෙනවා. right මෙතන receiving draw එක තියෙනවා, dispatch draw එක තියෙනවා. dispatch draw එක. මෙතන right මෙතන L shape නේ receiving draw එක, මෙතන dispatch draw එක. අමුද්‍රව්‍ය ඇතුල් කරගන්නේ මෙතනින් raw materials කර්මාශාලාව තුළට නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුල් කරගන්නේ මෙතනින්. මේ එතකොට මේ receiving එක මේ ඇතුළත මෙන්න මේ දක්වාම තමයි මේ processing එක නැත්නම් මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. receiving එක කියන්නේ අපි අමුද්‍රව්‍ය ඇතුළත් කරගන්න ස්ථානේ. ඒ ඇතුළත් කරගෙන අමුද්‍රව්‍ය භාවිතා කළා නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙලා මේ අතරතුර මේ L shape එකෙන් මේ receiving එකත් මේ dispatch එකත් මේ එකක් L shape එකට කර්මාශාලා හදනවා. ඒ වගේම C shape එකට හදනවා. මේ receiving එක මේ dispatch එක. අවසන් නිෂ්පාදනයේ මෙතනින් තමයි බහැරට දෙන්නේ. දැන් අමුද්‍රව්‍ය රැගෙන ආපුවම මේ මෙතන receiving draw එකට ගහනවා. මේ අය වගේම dispatch එකේදී මෙතෙන්ට ගෙනවා. මේක දෙසරයක් ඉගෙන ගත්තට කතා කරාට ගැටලුවක් නැහැ. කලිනුත් අපි කියලා දුන්නා. මොකද මෙතන මේක විස්තර කරන්න අවශ්‍ය නිසා GMP එක විස්තර කිරීමේ මේක වැදගත් වෙනවා. මේ permits එක ගැන කියන්න අවශ්‍ය වෙනවා. මොකද්ද මේ කර්මාශාලාවේ මෙන්න මේ විශේෂයෙන්ම මේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සිදුවන්නේ. ඒ නිෂ්පාදන කටයුතු වලට අමුද්‍රව්‍ය ඇතුළු කරගෙන මෙන්න ඊළඟට මේ ඇතුළු කරගත්තට පස්සේ processing area එක තියෙනවා. processing එක කියන්නේ තමයි නිෂ්පාදන කටයුතු සිදු වෙන්නේ. යන්ත්‍ර සූත්‍ර තියෙනවා එතන. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර මගින් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඊට පස්සේ මේවා සමහර අවස්ථාවේ packing area එකක් තියෙනවා. මේ දේවල් pack කරනවා. නිෂ්පාදන pack කරන packing area එකක් තියෙනවා. packing labeling තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ final product storage එක. අවසන් නිෂ්පාදනයේ මේ shipment එකට යන්න නැත්නම් වෙළඳ පොළට ගෙනියනතුරු රැගෙන යනතුරු ගබඩා කරලා තියෙන ප්‍රසස් තත්ත්වයට ගබඩා කරලා තියෙනවා storage වල. ඊට පස්සේ shipment එකට නැත්නම් අපි කියනවා මේ
එයාපෝට් එකට ගෙනියන්න නැත්නම් නැව්ගත කරන්න. එහෙම නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම දේශීය වෙළඳපොළ සඳහා නිකුත් කරන්න. ඒ අදාළ ට්‍රක් ආවට පස්සේ ප්‍රශස්ත තත්ත්වයට තමයි ඒවා ප්‍රවාහනය කරන්නේ. ඒ ට්‍රක් එක මෙතන ඩිස්පැච් ඩ්‍රෝ එක ගාවට ගහන්නේ. මේ ඩිස්පැච් ඩ්‍රෝ එක ගහට ගහන්නේ. ඩිස්පැච් ඩ්‍රෝ එක ගාවට ගැහුවට පස්සේ මේවා මෙහෙම ගිහලා මේවට ඇසිරීම වාහන නැත්නම් මේ ට්‍රක් එකට මේවා ලෝඩ් කිරීම නැත්නම් පැටවීම සිදු කරනවා. නිෂ්පාදනය ඒ ආකාරයට සිදු. එතකොට මෙන්න මේ රිසීවර් එකේ සිට ඩිස්පැච් එක දක්වා මෙන්න මේ ඇතුළත මේ කර්මාන්තශාලාව තුල නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනවනේ පුතේ. අන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල රයිට්. එතකොට මේ ඒකයි කියන්නේ ආහාර සැකසුම් කරන පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්නේ. මේ ප්‍රොසෙසින් ඒරියා එක මේක තුල තමයි මේ තුලම තමයි ප්‍රොසෙසින් ඒරියා එක තියෙන ආහාර සකස් කිරීම අමුද්‍රව්‍ය භාවිතා කරලා අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ඒවා යන්ත්‍ර සූත්‍ර තුල දාලා ඒ වගේ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වෙනම පැකින් වල පැක් එකකට දාලා ඇසුරුමකට දාලා ඇසුරු ලේබලින් වෙලා නේද පුතේ ඇසුරුම් මේවා සීල් වෙලා වැකියුම් වෙනවා නම් වැකියුම් වෙලා ඒ අවස්ථාව අනුව සිදු කරන භාවිතා කරන ඇසුරුම් කරන ක්‍රමවේදය අනුව අදාළ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ ක්‍රියාවලිය සිදු වුණාට පස්සේ තමයි මේවා පැක් කරනවා පුතේ. ඊට පස්සේ පැක් කරලා මේවා ස්ටෝර්ස් වලට යනවා ප්‍රසස්ත තත්ත්වයටතේ ගබඩා කරලා තියෙනවා පුතේ. මේවා ඩිස්පැච් එකෙන් එළියට දෙනතුරු නිෂ්පාදන මේ ක්‍රියාවලිය. මේක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. රයිට්. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආහාර සැකසුම් කරන පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන පුතේ සඳහන් වෙනවා. ආහාර සකස් කරන පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව. මනා සෞඛ්‍ය ආරක්ෂිත බවකින් යුක්ත නම් තමයි පුතේ ඒ ආහාර වලට අපද්‍රව්‍ය එකතු වීමකින් තොරව නැත්නම් අපි කියනවා ඒ ආහාර වලට ආහාර අපමිශ්‍රණයකින් තොරව ආහාර වලට ආපදාවකින් තොරව ජෛවීය ඒ වගේම භෞතික සහ රසායනික ආපදාවකින් තොරව ආහාරවල මනා සෞඛ්‍ය ආරක්ෂිතතාවයක් පවත්වා ගන්න නම් ඒ නිෂ්පාදනය කරන ස්ථානයේ නැත්නම් ආහාර සැකසුම් කරන පරිසරයේ වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුක්තව පවත්වා ගන්න ඕනේ. රයිට්. එහෙනම් මොකක්ද ඉතින්දී අපි කියන්නේ? බලන්න ආහාර සැකසුම් කරන පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව. ඒ අර්ථ කියන්නේ මොනවද? අන්න බලන්න. අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කිරීමට හෝ කළමනාකරණයට පහසු ස්ථානයක් වීම. අන්න බලන්න. දැන් මම මේකට අපේ ප්‍රසිද්ධම උදාහරණ යොදා ගන්නවා. අපි විශේෂයෙන් මෙතනදී හැම කතා කරේ ශ්‍රී ලංකාවෙන් අපි ගත්තොත් ආහාර විදියට මත්ස්‍ය ආහාර. අපි ශ්‍රී ලංකාවේ අපි දන්නවා ලීඩින් සීෆුඩ් එක්ස්පෝර්ට් කරන කම්පැනි දිනවා අපේ ලංකාවේ. ඒවා පාලනය වෙන්නේ දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් ෆිෂරිස් එකෙන් තමයි ඒවා බලන්නේ. ඒ වගේ මේ අපනයන කටයුතු සඳහා ෆිෂරිස් එකෙන් කැච් සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා පුතේ. ඒ වගේම අවශ්‍ය ඩොකියුමන්ට් අවශ්‍යයි ෆිෂරිස් එකෙන් ඒවා ලබා ගන්න ඕනේ මේ අපනයන කරුවන් අපනයන නිෂ්පාදනය සිදු කරන අය විශේෂයෙන්ම සම්බන්ධතාවය පවත්වා ගන්නවා. කෙලින්ම ඒ සම්බන්ධතාවය පවත්වා ගන්නවා දීවර හා ජල සම්පත් අමාත්‍යාංශයේ මේ අපනයන අංශය වෙනම ඒ තුලින් තමයි එහිදී මේ සඳහා මේ දැන් එක් ආයතනයකින් අපි ටූනා මසුන් යුරෝපීය රටවල් වලට අපනයනය කරනවා නම් මේගොල්ලෝ මේ අපනයනය කිරීම සඳහා අවශ්‍ය කරන කැච් සර්ටිෆිකේට් ලබා ගන්න ඕනේ. මත්ස්‍යයෙන් ඇල්ලීම පිළිබඳ නිවැරදි ක්‍රම භාවිතා කරලා මත්ස්‍යයෙන් ඇල්ලීම පිළිබඳව කැච් සර්ටිෆිකේට් ඊට අමතරව විශාල ලියකියලු සංඛ්‍යාවක් ඩොකියුමන්ටේෂන් සකස් කරලා රැගෙන එන්න ඕනේ. ඒවා ලංකාවේ දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සීල් එක යටතේ අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කම්පැනි එක කරහා ප්‍රොසෙස් කරලා නියමිත තත්ත්වවලට අනුකූලව මේක පාරිභෝගිකයන්ගේ පරිභෝජනය සඳහා සුදුසු ආකාරයට අස්වැන්න නෙලලා ඒ කියන්නේ ෆිෂින් කරලා අල්ලගත්ත බයි කැච් කරගත්ත හාවස්ට් එක අස්වැන්න කර්මාශාලාවට අර තත්ත්ව කළමනාකරණ පද්ධති අනුගමනය කරලා ඒවා ගෙනල්ලා සැකසුම් කරලා නිවැරදි ආකාරයට මේ යහ නිෂ්පාදන පිළිවෙත් භාවිතා කරලා සැකසුම් කරපු නිෂ්පාදන තමයි අපනයනය සඳහා යොදාගන්නේ. එතකොට මම මේකෙදි විශේෂයෙන්ම නිෂ්පාදනය සඳහා මත්ස්‍ය අපනයනය කරන කර්මාන්තශාලාවක්ම උදාහරණයට ගන්නවා. ටූනා මසුන් අපනයනය කරන කර්මාන්තශාලාවක්ම උදාහරණයට ගන්නවා. එතකොට මං දුවල පුතාලට කිව්වා මේ අපනයනය සඳහා මසුන් එතකොට අවශ්‍යයි ටූනා මසුන්. දැන් අපි දන්නවා සාමාන්‍ය ටූනා මසුන් වල රිකවරි එක තියෙනවා කිලෝ සාමාන්‍යයෙන් 54ක් සමහර 100ට අපි කියමු සාමාන්‍ය 100ට අපි කියමු 160ක් කියලා කියමු රිකවරි එක. ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ අපිට කිලෝ අපි දැන් රිකවරි එක 160ක් කියන ප්‍රමාණය අපි කිලෝ 100ක් ප්‍රොසෙස් කරන්න ගත්තොත් කිලෝ 60ක් විතර වගේ තමයි අපිට ඒකේ අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. අනිත් ඒවා අපිට ඉවත් වෙනවා මේ මොනවටද අනවශ්‍ය කොටස් තියෙනවා. අපි දන්නවා අතුණු බහන් කොටස්, හිස කොටස් නේද පුතේ? කළු මස් කොටස් වෙනම වෙන් කරන්න ඕනේ. සතාගේ මාළුන්ගේ කළු මස් අපි යවන්න ගන්නෑ. හොඳ රතු පාට මස් ටික තමයි ගන්න එකේදී. ඒකෙදිත් අර සතාගේ වෙනත් ඔය අපි දන්නවා කැන්සර් වගේ ඇවිල්ලා තිබ්බොත් වෙන රේන්බෝ කියලා තියෙනවා වෙනත් කොටස් තිබ්බොත් ඒවා කපලා අයින් කරනවා. සමහර වෙලාවට ස්කින් එක ඕෆ් කරනවා. ඉතින් මේ කපලා අයින් කරන කොටස් අපි දන්නවා විශේෂයෙන්ම මේ බඩපත් කොටස් සතාගේ ඒ වගේම බඩබොකු කොටස් අපි කියන අතුණු බහන් කොටස් හිස
කොටස් D heading කියලා මත්ස්‍යය ඇතුළු කර ගන්නකොටම අපි දන්නවා දැන් එක මත්ස්‍යයක් අපි කියමු එක මත්ස්‍යයක් ඇතුළු කර ගන්නවා ටෝන මත්ස්‍යයක් කියන කෙලවල්ල මත්ස්‍යයක් කර්මාන්තශාලාවට ඇතුළු කර ගන්නකොට අපි අර ඩ්‍රෝ එක මෙන්න මෙතන රිසීවින් ඩ්‍රෝ එකෙන් තමයි ඇතුළු කරගන්නේ ෆීසර් ට්‍රක් එකේ එනකොට අපි කිව්වාගේ ටෙම්පරේචර් එක චෙක් කරලා හිස්ටමින් සඳහා වෙනම සාම්පල් අයින් කරලා මත්ස්‍යය ඇතුළු කර ගන්නවත් එක්කම මලන කොන වාහනය වලින් සකස් කරන ලද ටේබල් එක ට්‍රොලි එකකට තමයි මත්ස්‍යයව කෙලින්ම බොහොම ප්‍රවේශමෙන් ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ ඉමීඩියට්ලි මේ ප්‍රොසෙස් එක යන්න ඕනේ මේ ක්‍රියාවලිය වේගවත්ව සිදු වෙන්න ඕනේ මොකද මේ අපි දන්නවා මසුන් අල්ලගත්ත මසුන් අපි දන්නවා නිතරම ඒගොල්ලොන්ට මේ ශුද්‍ර ජීවී ආසාදන වලට ලක් වෙන්න පුළුවන් උෂ්ණත්වයේ වෙනස් වීමත් එක්ක ඒගොල්ලෝ දැන් සාමාන්‍ය පරිසර තත්ත්වයකට ඉන්නකොට තත්ත්වය වගේ නෙවෙයි මේ පරිසරයෙන් තමන්ගේ ජීවත් වෙන ස්වභාවික පරිසරයෙන් ඉවතට ගත්තට පස්සේ සතා ඩෙත් වෙලා මැරිලා ඉන්නේ ඒ වගේම මේ ඇත්තටම කියනවා නේද එතකොට මෙයා ප්‍රශස්ත උෂ්ණතා තත්ත්වයට පවත්වා ගත්තොත් තමයි මේ මස් වල ගුණාත්මක භාවය මාළු වල කියන්නේ මාළු වල සතාගේ ශරීරයේ මස්තේ තියෙන මාළු වල ගුණාත්මක භාවය ඒ අයුරින් පවත්වා ගන්න ඕනේ ඒ වර්ණය කල එක ඒ ආකාරයෙන්ම තියා ගන්න ඕනේ ඉතින් ඒවා ඒ පාරිභෝගිකයාට හිතකර අයුරින් පාරිභෝගික ආකර්ෂණීය රුචිකත්වයට අයුරින් මේ වගේ මේ ගුණාත්මක ලක්ෂණ නැත්නම් අපි කියන මේ ආවේනික ලක්ෂණ පවත්වා ගන්න ඕනේ. ඒකින්ද ප්‍රශස්ත උෂ්ණත්වයටද පවත්වා ගන්න ඕනේ. ඇතුළු කරපු ගමන්ම chill running water වලින් අපි ඒ ටේබල් එක අසලම ඉහළින් රඳවලා තියෙනවා බට රඳවලා තියෙනවා chill running water ගලා යන සීත ජලයෙන් මත්ස්‍යව පිරිසුදු කරනවා සෝදනවා. ඊට පස්සේ මත්ස්‍යයට අපි කියපු ආකාරයට ටැග් එකක් ගැට ගන්නවා නම්බර් එකක් දීලා මොකද යාව හඳුනා ගැනීම සඳහා ඊට පස්සේ ස්කේල් එකට තියලා යාගේ බර ගන්නවා බර අරගත්තට පස්සේ යාගේ විස්තර ටික රිසීවින් සුපර්වයිසර් එකක් ඉන්නවා ඒ සුපර්වයිසර්යා මත්ස්‍යයාගේ මේ අපි දන්නවා අපි ආහාර පාඩමේ අපි මේවා මත්ස්‍ය අපනයනේ මත්ස්‍ය පාඩමේදී මේවා ඉගෙන ගත්තා ආහාර මේ මත්ස්‍ය පාඩමේදී මත්ස්‍ය සැකසුම් සිදු කරන ආකාරය අපි ඉගෙන ගත්තා එතකොට දුවේ පොතේ අපි දන්නවා මේකෙදී මත්ස්‍යයා සඳහා ටැග් එකක් දෙනවා නම්බර් 1 කියලා 1 සිට 10 දක්වා ටැග් එකක් දෙනවා ටැග් එක ගැට ගහුවාට පස්සේ මත්ස්‍යව මොකද කරන්නේ මත්ස්‍යයාගේ බර අර ගන්නවා මත්ස්‍යයාගේ ඇස්වල ස්වභාවය ශාරීරික ස්වභාවය ඒ වගේම ශාරීරිය මත්ස්‍යයාගේ ඇස්වල ස්වභාවය ශාරීරික ස්වභාවය බලා ගන්නවා ඒ වගේ විස්තර ටික ලකුණු දෙනවා ලකුණු ටිකක් දෙනවා මාක් එකක් දෙනවා තත්ත්වය පිළිබඳ මත්ස්‍යයාගේ ඇගීමකට ලක් කරාට පස්සේ මත්ස්‍යයා අර හිස්ටමින් වාර්තා වෙනතුරු කූල් රූම් එකක ස්ටෝර් කරලා තියෙනවා ප්‍රශස්ත උෂ්ණතා තත්ත්වයට යටතේ ශීත ගබඩාවක ස්ටෝර් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ස්ටෝර් කරලා තියෙනට පස්සේ රයිට් මෙයාගේ හිස්ටමින් නැහැ මෙයාගේ හිස්ටමින් සඳහා පරීක්ෂාවට ලක් කරාට පස්සේ අන්න එයා හොඳයි ප්‍රොසෙස් කරන්න දෙනවා. හිස්ටමින් තිබුත් අපි කලිනුත් කියලා දුන්නා රතු පාට ටැග් එකක් ගැට ගහලා යාව කර්මාන්තශාලාවෙන් එළියට දෙනවා සප්ලයර්ස්ලටම දෙනවා. ඊට පස්සේ අන්න මෙයාගේ හිස අයින් කරනවා ඩීහෙඩ් කරනවා ඩීහෙඩින් කරනවා. හිස ඉවත් කරනවත් එක්කම එතන ඉදිරියේ පොඩි වින්ඩෝ එකක් තියෙනවා. රයිට් පොඩි වින්ඩෝ එකක් තියෙනවා කාටන් එකක් දාපු අර ප්ලාස්ටික් කාටන් එකක් දාපු වින්ඩෝ එකක් තියෙනවා. එතනින්ම ඒගොල්ලෝ පළපුරුදු අය ඉන්නේ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඩීහෙඩින් කරලා හෙඩ් එක අයින් කරලා ඒකේ අපද්‍රව්‍ය තියෙනවා නේද? ඒ වගේ හැමම අර ඔපල් කන්ටේනර් එකට විසි කරනවා. එතකොට ඒක ඇතුළට බලපෑමක් නැහැ. ඔපල් කන්ටේනර් එකට දානවා. එතකොට ඒ වගේ මෙයාගේ අර හිසත් ගැලවිලා එනකොට විශාල මත්ස්‍යංගර අර අතුණු බහන් කොටසුත් ඒකම එනවා විසි කරනවා. ඊට පස්සේ එයා එතනින් නැවත chill running water වලින් මෙයාව ක්ලීන් කරලා ඊළඟට වින්ඩෝ එකකින් අනිත් ඒරියා එකට මේක දෙනවා. අනිත් ඒරියා එකට දුන්නාට පස්සේ මොකද කරන්නේ? එතනදී මත්ස්‍යයා අපි දන්නවා මත්ස්‍යයා කොටස් 4කට පිලට් 4කට වෙන් කරනවා. රයිට් ඒ අර මලනකොන වාලේන සකස් වන පිහි භාවිතා කරලා සතා කොටස් පිලට් 4කට වෙන් කරනවා. පිලට් 4කට වෙන් කරාට පස්සේ මැද කට්ට එතනත් වෙනම ඔපල් කන්ටේනර් එකක් තියෙනවා. ඇතුළට මේ පොඩි වින්ඩෝ එකකින් ඒ කන්ටේනර් එක හැලීම විසි කරාට පස්සේ ඒ වගේ දොරවල් වහලා දාන්න පුළුවන් ක්ලෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සතාගේ කළු මස් තවම ටේබල් එකකට දාලා කළු මස් තියෙනවා අයින් කරනවා. ස්කින් ඕෆ් කරනවා නම් සමහර වෙලාවට අපනයනදී මේ ගැනුම් කරුවන් නැත්නම් බයස්ලා ස්කින් එක තියෙද්දි සමත් එක්ක ඉන්නවනේ ස්කින් ඕෆ් කරලා ඉන්නවා. ඒ ඉල්ලලා තියෙන විදිහට අපනයනේ කරුවන් අපි ආනයන කරුවන් අපෙන් ඉල්ලලා තියෙන විදිහට ඒක ප්‍රොසෙස් කරලා සකස් කරනවා ට්‍රිම් කරනවා ගානට සකස් කරලා දෙපැත්තේ ටේල් පාර්ට් අයින් කරලා ඒක නියමාකාරයෙන් සකස් කරලා රැප් කරලා ඒ කොටසේ බර ලබා ගන්නවා. කොටසේ බර ගන්නවා ඊට පස්සේ රැප් කරනවා පේපර් වලින් රැප් කරනවා සමහරට රෙදි වලින් රැප් කරලා අදාළ බෑග් එකකට දාලා මොකද කරන්නේ ලේබල් එකක් කරනවා ලේබල් කරලා එයාව වැකියුම් කරද්දී අපි දන්නවා ඒ කවරේ නැත්තම් ඇසුරුමේ තියෙන වාතය ඉවත් කරලා සම්පූර්ණයෙන්ම සීල් වීම සිද්ධ වෙනවා ඊට පස්සේ තමයි යාගේ විස්තර බර ලියාගෙන එක පැක් එකකට එක කොලිගේටඩ් බොක්ස් එකකට ජෙල් අයිස් දාලා අපි කියන්නේ ජෙල් සහිත අයිස් එකක් දාන්න මොකද සාමාන්‍ය අයිස් දැම්මොත් මේකෙදි මේ අයිස් ටික දිය වුණාට පස්සේ වතුර ගතියක් නැතිනවා අරකේ ජෙල් එක රැඳිලා තියෙනකොට වතුර ගතියක් හිටින්නේ ඒ විදිහටම ඒකේ තත්ත්වය තියෙනවා ඒකට ඇසුරුම් කරලා අවශ්‍ය කිලෝ ප්‍රමාණයේ බොක්ස් එකට ඇසුරුම් කරලා සීල් කරලා අන්න ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකට ඒක යවනවා ඒ විදිහට මේ සකස් කරන්නේ ඉතින් මෙතනදී මේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අයිවත් වෙන අපද්‍රව්‍ය කොටස් කපද්දී අපද්‍රව්‍ය අතුණු බහන් කොටස් අපද්‍රව්‍ය ඉවත් කරන ඒවා මනාව ඔපල් කන්ටේනර් එකට දානවා ඒක වෙනම ඒ ඔපල් කන්ටේනර් එකට දාන
මේ මත්ස්‍යයාගේ අපද්‍රව්‍ය කොටස් කරවල නිෂ්පාදනය සඳහා ගැනුම් කරුවන් ඇවිල්ලා අරගෙන යනවා. වෙනම ඒගොල්ලෝ ඒව කරවල නිෂ්පාදනයට අලෙවි කරනවා. එතන ඉතුරු කරන්නේ ඒක ගෙනිච්ච අපිට සම්පූර්ණ ඒ උපල් කන්ටේනර් එක වොෂ් කරලා හොදලා පිරිසුදු කරනවා. ඊළඟ ප්‍රොසෙස් එකේදී තමයි ඒකට එකතු වෙන්නේ. අන්න ඒ ආකාරයට මනාව මේ දේවල් බැහැර කිරීම සඳහා කර්මාන්ත ශාලාවෙන් ක්‍රමවේද සැලසුම් සහිතව ක්‍රියාත්මක වෙනවා. එවැනි තැන්වල මේ නියම ආකාරයට කටයුතු කිරීමේදී මේ GMP good manufacturing practice මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරනවා දුවේ පුතේ. ඒකයි මට සරලවම දුවල පුතාලට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වුණේ. ඒකයි මේ කියන්නේ මෙතන අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කිරීම හෝ කලමනාකරණයට පහසු ස්ථානයක් වීම. ඔව්. එතන කෙලීම කිසි අර අපගේ හෙඩ් එක අයින් කරා, මස්යා ඩීහෙඩින් කරා, හෙඩ් එක එතනම තියෙනවා පොඩි වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකට මෙහෙම ඒ ප්‍රැක්ටිස් කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ. හෙඩ් එක අයින් කරා, ඔහොම දානවා බිමටවත් වැටෙන්නේ ටක් ගාලා එතනින් ඔහොමම හෙඩ් එක රිමූව් කරා, ඩීහෙඩ් කරා අයින් කරනවා. ඒත් එකම අතුරු බහන් කොටස් යනවා. ඊළඟ කොටසට ගිහපුවම පිලට් හතරකට මත්ස්‍ය වෙන් කරනවා. මැද කට්ට එහෙමම එහා පැත්තෙත් ඒ වගේම කන්ට්‍රෝල් එකක් තියෙනවා. එතනින් ඒක විසි කරනවා. ඒවා ඊට පස්සේ ඒ ප්‍රොසෙසින් එක ඉවරනවත් එක්කම දැනුම් දුන්නට පස්සේ කරවල නිෂ්පාදනය කරන කරවල නිෂ්පාදනය සඳහා මේවා රැගෙන යන කට්ටිය ඇවිල්ලා ඒවා අරන් යනවා. ඊට පස්සේ මේ එකතු වෙන අර කළු මස් කොටස් ඒවා වෙනම බෑග් වලට දාලා වෙනම බෑග් වලට දාලා මොනවද කරන්නේ? කළු මස් කොටස් වෙනම බෑග් වලට දාලා එතනම ගැට ගහනවා. ඒ වගේ ට්‍රිම් කරන මස් කොටස් වෙනම දාලා ගැට ගහනවා. අර මස් මාළුවාගේ මේ මත්ස්‍ය කොටසේම අර දෙපැත්තේ අර පිලට් හතරකට වෙන් කරාට පස්සේ මැද කියුබ් එක තමයි කපලා ගන්නෙ. මැද කියුබ් එක තමයි පිලට් හතරකට වෙන් කරාට පස්සේ කපලා ගන්නෙ. එතකොට මේ මස් වලම තියෙන මේ ආකාරයෙන් කොටස් හතරකට වෙන් කරාට පස්සේ මෙන්න මෙහෙමනේ 1යි 2යි තවත් අපි හරිය කැලි දෙකක් කියමුකෝ. එතකොට මෙන්න මේ ටේල් පාර්ට් කියන්නේ මස්ම තමයි මාළුම තමයි. මෙන්න මේ කොටස් කපලා අයින් කරනවා. ටේල් පාර්ට් කපලා අයින් කරනවා. මේ ටේල් පාර්ට් එක කියන්නේ මෙන්න මෙහෙම කපලා අයින් කරපුවම හරි කියුබ් එකක් විදියට මේ කියුබ් එකක් විදියට ඉතුරු වෙන්නේ. ඒ කොටස තමයි ඒ කොටසේ තියෙන අපද්‍රව්‍ය ඒ කොටසේ තියෙන අපද්‍රව්‍ය නෑ මෙහෙකේ. අයින් කළාද ඒ කොටසේ තියෙන අර සමානත්වයන් ට්‍රිම් කරලා රැහැලා අයින් කරන ට්‍රිමින් කොටසුත් වෙනම මළු වලට එකතු කරනවා. මේ ටේල් පාර්ටුත් වෙනම මළු වලට එකතු කරලා ගැට ගන්නවා. ඒවත් අර මේ ආහාර සඳහා ෆුඩ් සිටි වලට ආහාර සඳහා ඒවා අරන් යනවා. වෙන ආහාර සකස් කිරීමේ කර්මාන්ත වලට වෙනම ඒවා අරගෙන යනවා. ඒවත් ඒවලෙම කට්ටිය ඇවිල්ලා අරන් යනවා. ඒවත් පර්මිස් එකෙන් ටක් ගාලා අයින් කරලා දානවා. අර උපල් කන්ටේනර් වලට ගැට ගහලා දානවා. ඒවා මස් වලට අර කටු කොටස් එකතු වුණොත් එහෙම අපරාධේ නාස්ති වෙන හින්දා ඒවා බෑග් වල දාලා ගැට ගහලා තමයි දාන්නේ. මාළු විතර තියෙනවා ඒවත් වෙනම දාලා තියෙනවා. ඒවා ගන්න කට්ටිය ඒ අවශ්‍ය නිෂ්පාදන කටයුතු සඳහා ඒවා අරන් යනවා වෙනම. ඒ වගේනොත් වෙනම ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදන කටයුතු වලදී බැහැර කරන අපද්‍රව්‍ය මම ඔය එකක් විතරයි කිව්වේ. ඒ වගේ අනිත් නිෂ්පාදන වලත් එහෙමයි. බිස්කට් නිෂ්පාදන වල අනිත් ආහාර නිෂ්පාදන වල මේ වගේ මනා විදියට මනා නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරනකොට ක්‍රියාත්මක වෙනකොට මේවා බැහැර කිරීම සඳහා මනා ක්‍රමවේදයක් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මනා ක්‍රමවේදයක් තියෙන්නේ නැත්නම් මේවා නිෂ්පාදනයත් එක්ක මේවා ගැටීම එනොත් එකතු වෙන නිෂ්පාදන නරක වෙන්න පුළුවන්. ඒවට මේ වගේ තියෙන අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. මේ වගේ තියෙන වෙනත් දූෂක ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මනා ක්‍රමවේදයක් තියෙන්න ඕනේ දුවේ පුතේ. මොනවටද මේවා ඉවත් කරන්න බැහැර කිරීම සහ මේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. රයිට් හරි. ඒකයි විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ. ඒකයි කියන්නේ අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කිරීමට හෝ කළමනා කිරීමට පහසු ස්ථානයක් වෙන්න ඕනේ මේ නිෂ්පාදනාගාරය තුල. ඒ පහසුකම් සපයලා ඒ ආකාරයට සකස් කරලා තියෙන්න ඕනේ මේක. රයිට්. ඊළඟට ආහාර සැකසුම් මධ්‍යස්ථානයන් සැලසුම් කිරීම ස්ථාපිත කිරීමේදී ඔන්න බලන්න අපි අර කියපු එක. ඒක අපි කතා කරලා තියෙන මේවා නිසා අපි කතා කරලා අපිට ඉක්මනින් කතා කරලා යන්න පුළුවන් ඒවා දුවේ පුතේ. මේ වන්නේ ඒ වගේම මේ බලන්න. මේ ආහාර සැකසුම් මධ්‍යස්ථානයන් රයිට් අපි රතු පාටම ගමු. මේ බලන්න දුවේ පුතේ. මේ ආහාර සැකසුම් මධ්‍යස්ථානයන් ප්ලෑන් කරද්දී රයිට් ආහාර සැකසුම් මධ්‍යස්ථානයන් සැලසුම් කිරීම ස්ථාපිත කිරීමේදී හරි මෙන්න බලන්න. මේ ප්‍රමාණවත් උසක් සහිත සුමට බිත්ති ඉදි කළ යුතුයි. මේ බිත්ති ඉදි කරනකොට ප්‍රමාණවත් උසක් සහිත සුමට බිත්ති තමයි මේ ඉදි කරන විශේෂයෙන් මේවා පහසුවෙන් අර මේවා ක්ලීන් කරන අයට බ්‍රෂ් එකක් දාලා මේ පහසුවෙන් ක්ලීන් කරන්න පුළුවන් වෙනවා. මොකද අර කපනකොට මත්ස්‍යයන් කපනකොට මේ වගේ අර ලේ ගිහිල්ලා අර මත්ස්‍ය කැබලි කපනකොට කට් කරනකොට ඒවා ගිහිල්ලා බිත්ති වලට පවා වදිනවා. සීලින් එකට පවා වදිනවා. එතකොට මේවා ප්‍රොසෙසින් එක ඉවරලා යනකොට මේවා ක්ලීන් කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකකින් මේවා ක්ලීන් කරන්න ඕනේ. රයිට්? මේවා ක්ලීන් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් තියෙනවා. මේ ක්ලීන් කරන්න පවා. ඒ කියන්නේ සෑම නිෂ්පාදන කටයුත්තක්ම අවසානයේ
පටන් ගන්න කලින් මේ ක්ලීන් කරන්න. එතකොට මේ සම්පූර්ණ මේ බිත්ති වර සුමටව ඉදි කරලා තියෙන බිත්ති ප්‍රමාණවත් උසක් සහිත සම්පූර්ණ බ්‍රෂ් එකක් දාලා හොඳට ක්ලීන් කරන්න පුළුවන්. සීලින් එකත් හොඳට බ්‍රෂ් එකක් දාලා ක්ලීන් කරන්න පුළුවන්. ෆ්ලෝ එකත් හොඳට බ්‍රෂ් එකක් දාලා ක්ලීන් කරලා ඔක්කොම අර අපද්‍රව්‍ය කොටස් යවන්න පුළුවන් වෙනවා. ඔක්කොම වතුර පාරක් එක්කම අර ක්ලීන් කරලා සම්පූර්ණ යවන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ ෆුඩ් ප්‍රොසෙසින් ඒරියා එකක් ෆ්ලෝ එකක් වෝල් එකක් සීලින් එකක් ක්ලීන් කරන්න පුළුවන්. අපි මේ විශේෂයෙන්ම සැනිටෝල් වගේ මේ ද්‍රව්‍යයක් මේ සදා පිරිසුදු කිරීම සඳහා යොදා ගන්න ඕනේ පුතේ. රයිට්? ඒ වගේම යම් අනුපාතයකට ක්ලෝරින් වගේ දේවල් එකතු කරලා මේවා ක්ලීන් කිරීම සිදු කරන්න පුළුවන්. අර ඇතුල් වෙන තැන ෆුඩ් බාත් එකට ක්ලෝරින් දාලා සකස් කරලා තියෙනවා. ඉතින් මේවා ඒ වගේ මේ රසායනික ද්‍රව්‍යයක් මේ ආහාර ද්‍රව්‍ය වලට එකතු වුණොත් විෂ සහිත නොවන දේවල් තමයි ඒ සඳහා යොදාගන්නේ ක්ලීන් කරන්න යොදාගන්නේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මේ වගේ බිත්ති සකස් කරන ආකාරය ප්‍රමාණවත් උසක් සහිත සුමට බිත්ති ඉදි කරන්න ඕනේ. මොකද easy to clean කරන්න පුළුවන් විදියට ඒවා නිතරම පිරිසුදු කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකකින් තමයි ඒ සඳහාත් වැඩපිළිවෙලක් තියෙනවා. මේ පිරිසුදු කරන ආකාරය මොනවද දාන්නේ මොනවද එකතු කරන ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සඳහා ඒකත් විශේෂිත ප්‍රෝග්‍රෑම් එකකින් තමයි ඒක සිදු කරන්නේ. රයිට්? ඒකත් මේ යහ නිෂ්පාදන පිළිවෙත් වලම පිළිවෙලක් ක්‍රියාවලියක් විදියට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. රයිට්. එතකොට බලන්න මේ අවශ්‍ය උපකරණ සහ වෙනත් යටිතල පහසුකම් වල සෞඛ්‍ය ආරක්ෂිත බව අන්න බලන්නකො. ඒකත් විශේෂයෙන් කියන්නේ මේ අවශ්‍ය උපකරණ යටිතල පහසුකම් නේද පුතේ? මේ ගත්තාම මේ තාම පිරිසුදු තත්ත්වයේ ජලය මෙහිදී භාවිතා කරන්න ඕනේ. මොකද ආහාර නිෂ්පාදන සකස් කිරීමේදී තාම පිරිසුදු තත්ත්වයේ ජලය භාවිතා කරන්න ඕනේ. මේ ජලය අනිවාර්ය ජලය පිරියම් කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ජලය පවිත්‍ර කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ පුතේ. විශේෂයෙන් මේවට එකතු කරගන්න ජලය අපි දන්නවා විශේෂයෙන්ම වෝටර් ට්‍රීට්මන්ට් එකක් තියෙන්න ඕනේ. බොහෝ විට මෙවැනි ආයතන වල ටියුබ් බෙල් එකකින් ඩීප් ටියුබ් බෙල් එකකින් තමයි මේ ජලය ගන්නෙ. ඉතින් ඒවා විශේෂයෙන්ම UV බල්බ් එකක් කරා යවලා මොනවද කාබන් ෆිල්ටර් එකකින් යවලා ඊට පස්සේ ක්ලෝරිනේටඩ් කරලා තමයි මේවා ගන්නෙ. ක්ලෝරින් එකතු කරලා. ඉතින් මේ නියමිත ක්ලෝරින් ප්‍රමාණය එකතු කරන්න ඕනේ. ක්ලෝරින් ලෙවල් එක හැම වෙලෙම බලන්න ඕනේ. ඒක වැඩි වෙන්න හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ. කොච්චරද කියලා දෛනිකව මේ ආහාර නිෂ්පාදන කර්මාශාලාවල විද්‍යාගාර තුළ මේ සඳහා පරීක්ෂණ කරනවා. ජලයේ pH වගේ ජලයේ අඩංගු ක්ලෝරින් ප්‍රමාණය ඒ සඳහා නිතරම පරීක්ෂණ කරනවා. ඒවා පරීක්ෂණ සිදු කරන්න ඕනේ. ඒ ගුණාත්මක තත්ත්වයේ ජලයයි මේ සඳහා භාවිතා කරන්න ඕනේ. ආහාර ද්‍රව්‍යනේ රයිට් ඒවා මෙසේදීම සකස් කිරීමේදී භාවිතා කරන්න ඕනේ ඒවා. එතකොට මේ අපි කිව්වා මේ පිහි භාවිතා කරනකොට ඒ වගේම මේ මේස ඒ වගේම ට්‍රොලි භාවිතා කරනකොට මලන කරන වාහන වලින් ඒවා සකස් කරලා තියෙනවා. කිසිම වෙලාවක මේ කර්මාශාලාව නිෂ්පාදනාගාරය ඇතුළත ලී මිටවල් සහිත ඒවා භාවිතා කරන ලී වලින් සකස් කරන ලද ඒවා භාවිතා කරන්නේ. මොකද ඒවා ජලයත් එක්ක එකතු වුණාම අර සත්තු මේ අපි දන්නවා කෘමි උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒවා කෙලින්ම ආහාර වලට එකතු වීමේ අවදානමක් තියෙන නිසා ඒවා ලී භාවිතා කරලා සකස් කරන්නේ නැහැ. ලී වලින් සකස් කරපු දේවල් භාවිතා කරන්නේ නැහැ බොහෝ විට. එහෙනම් විශේෂයෙන්ම මේ අවශ්‍ය උපකරණ වගේම වෙනත් යටිතල පහසුකම් වල සෞඛ්‍ය ආරක්ෂිත බව සැකසුම් මධ්‍යස්ථානයේ පිරිසුදුව තබා ගන්න ආකාරයත් අපි අර කිව්වා වගේ ඒ පුදුම නියම ක්ලීන් එකකින් තියාගන්න අවශ්‍ය වෙනවා. අන්න බලන්න. ඒකයි මම කියේ ප්‍රෝග්‍රෑම් එකක්. විධිමත් කාලසටහනකට අනුව සියලු යන්ත්‍ර සූත්‍ර උපකරණ ක්‍රමාංකනය කිරීම සහ පිරිසුදු කිරීම කරන්න ඕනේ. අර උපකරණ අපි දන්නවා ස්කේල් ක්‍රමාංකනය කරන ඒවා කැලිබරේට් කරන්න ඕනේ. අර තරාදි බර ලබා ගන්න ඒවා විධිමත් ක්‍රමවේදයකට අනුව මේ විධිමත් කාලසටහනකට අනුව සියලුම යන්ත්‍ර සූත්‍ර අන්න බලන්න මොකද මේවා කාලසටහනකට අනුව විශේෂම යන්ත්‍ර සූත්‍ර උපකරණ ක්‍රමාංකනය කිරීම වගේම ඒවා පිරිසුදු කිරීමේ කටයුතු ඒ ආකාරයෙන්ම නිවැරදිව සිදු කරන්න ඕනේ. මම ඒකයි කිව්වේ නිෂ්පාදන ක්‍රියාවලියකට ආරම්භ කරන්න පෙර නිෂ්පාදන ක්‍රියාවලියක් අවසන් කරාට පස්සේ සෑම නිෂ්පාදන ක්‍රියාවලියකටම පෙර නිෂ්පාදන ක්‍රියාවලියක් අවසන් කරාට පස්සේ මේ ක්‍රියාවලි අපි කියනවා විශේෂයෙන් මේකයි මම කිව්වේ කාලසටහනකට අනුව විධිමත් සකස් කරලා යන කාලසටහනකට අනුව සියලුම යන්ත්‍ර සූත්‍ර උපකරණ ක්‍රමාංකනය කිරීම වගේම පිරිසුදු කිරීම කරන්න ඕනේ. වැකියුම් මැෂින් තියෙනවා නේද? ඒ වගේම අපි දන්නවා මේ සීලර් තියෙන වැකියුම් මැෂින් තියෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර තියෙනවා දුවේ පුතේ මේ කටයුතු සිදු කරන නේද? ප්‍රොසෙසින් කරන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒවා මේ පිරිසුදු කිරීම වගේම ඒවා අපි දන්න ඒ වගේම අපි තියෙනවා බැලන්ස් ස්කේල් තියෙනවා. බර ලබා ගැනීම සඳහා භාවිත කරන ස්කේල්ස් තියෙනවා. ඉතින් මේවා විධිමත් කාලසටහනකට මේවා ක්‍රමාංකනය කරන්න ඕනේ. ඒ සඳහා මේ ඒ කාලසටහනකට අනුව ඒ කටයුතු සිදු කිරීම වැදගත් වෙනවා. ඒකයි කියන්නේ. අවශ්‍ය උපකරණ සහ වෙනත් යටිතල පහසුකම් වල සෞඛ්‍ය ආරක්ෂිත බව සැකසුම් මධ්‍යස්ථානයේ පිරිසුදු තබා ගන්න ආකාරය ගැන මේ යහ නිෂ්පාදන පිළිවෙත් වලදී කතා කරනවා අපි. ඒ වගේම විධිමත් කාලසටහනකට අනුව සියලුම යන්ත්‍ර සූත්‍ර
මේ කර්ම ආහාර නිෂ්පාදන තුළ තියෙන කර්මාශාලා තුළ තියෙන උපකරණ ක්‍රමාංකනය කිරීම සහ පිරිසුදු කිරීම කරන්න ඕනේ. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සිදු වෙන්න ඕනේ. අපි දැක්කා අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ගැන අපි කතා කරා. ඒ වගේම මේ අප ජලය අපි දන්නවා වේස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකකුත් මේ වගේ තියෙන්න ඕනේ. අප ජලයේ කළමනාකරණ පද්ධතියකුත් තියෙන්න ඕනේ. අපවිත්‍ර මේ කියන්නේ මේ නිෂ්පාදනයෙන් පස්සේ අපති ඉවත් කරන ජලය අපවිත්‍ර වූ ජලය කළමනාකරණය කිරීම වේස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකකුත් තියෙන්න ඕනේ. රයිට්? ඒකත් විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. මේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජලය වගේම අර ඒ ඉතුරු වෙන කොටස් අර සතුන්ගේ අතුණු බහන් කොටස් නේද? ඒවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ එකතු වුණ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් මනා ක්‍රමවේදයක් තියෙන්න ඕනේ පුතේ. ඒවා බැහැර කිරීම සඳහා ක්‍රමවේද අපි කතා කරා වගේ ක්‍රමානුකූලව සකස් වෙච්ච සැලසුම් කරන ලද ක්‍රමවේද පැහැදිලිවම තියෙන්න ඕනේ. රයිට් හරි. ඒ වගේම පෞද්ගලික සනීප ආරක්ෂාව පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ සේවකය තුළ. නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන සේවකයන් පුතේ නිෂ්පාදන අංශය තුළ ඒ කටයුතු සිදු කරන සේවකයන්ගේ සනීප ආරක්ෂාව පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. මේවා අපි කියලා තියෙන්නේ විශේෂයෙන් කතා කරලා තියෙන්නේ හැඳින්වීම නිසා මේ ටික අපි බලාගෙන යමු දුවේ පුතේ. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාව තුළදී අවශ්‍ය ස්ථානවල අවශ්‍ය පරිදි ආරක්ෂිත හිස් ඇසුම් පාවිච්චි කරන්න ඕනේ පුතේ. රයිට්? බොහෝ විට මේ කාන්තාවන් වැඩ කරනවා නම් ඒ කාන්තාවන් අපි දන්නවා මේගොල්ලොන්ගේ විශේෂයෙන්ම මේ හිස් වැසුම් පලඳන්න ඕනේ. මොකද මේ කොණ්ඩේ හොඳට මේ ගැලවෙන්නේ නැති වෙන එතකොට කොණ්ඩේ තියෙන කාන්තාවන් කොණ්ඩේ වවනවානේ. කොණ්ඩේ හොඳට ගැට ගහලා දරුවනේ වැටෙන්නේ නැති වෙන හොඳට ගැට ගහලා මේ නෙට් එකක් හෙයා නෙට් එකක් සම්පූර්ණ හිස ආවරණය වන විදියට නලලටවත් කොණ්ඩේ වැටෙන්නේ නැති වෙන සම්පූර්ණ හිස ආවරණ විදියට හෙයා නෙට් එකක් දාන්න ඕනේ පුතේ. ඒ වගේම පිරිම් කට්ටිය නම් මේ රැවුල එහෙම කපලා තියෙන්න ඕනේ. ඒගොල්ලොත් හෙයා නෙට් එක දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. සම්පූර්ණයෙන්ම නියපොතු කපලා තියෙන්න ඕනේ. අත් වලට ග්ලව්ස් දාන්න ඕනේ. ඒ කටයුතු සිදු කරන අවස්ථාවේදී අත් වලට ග්ලව්ස් දාගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ එයා අර ඇඳුමට උඩින් අඳින ඇඳුමට උඩින් ඒප්‍රණයක් තියෙන්න ඕනේ පුතේ. මොකද ඇඟේ තැවරෙන්න පුළුවන්, ශාරීරියේ කොටස් ගෑවෙන්න පුළුවන්. ඒ නිසා ඒප්‍රණයක් ආවරණය කරන ඒප්‍රණයක් තියෙන්න ඕනේ දරුවනේ. කකුල් වලට බූට්ස් දාලා ඉන්න ඕනේ පුතේ. කකුල් වල නිකන් බිම ඇවිදගෙන යන්නේ නැහැ. කකුල් වලට බූට්ස් දාලා ඒ අනුව මේ නියම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් විශේෂයෙන්ම මේ කටයුතු සිදු කරන සේවකයන්ොත් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම ඇතුළට කවුරු හරි එනවනම් නිෂ්පාදන කටයුතු සිදු කරන්න තර්ඩ් පාටි කට්ටිය එනවනම් සමහර පුද්ගලයන් එනවා මේ වෙනම ඒ කියන්නේ කර්මාශාලා හිමිකරුවන් නොවන කට්ටිය එනවා. ඒගොල්ලන්ගේ ප්‍රොසෙසින් කටයුතු කරලා දැන් සීෆුඩ් එක්ස්පෝර්ට් කරන සමහර එක්ස්පෝර්ට් මේ අපනයන කරුවන් ඉන්නවා. ඒගොල්ලන්ට කර්මාන්ත ශාලා තමන්ගේ කර්මාන්ත ශාලා නැහැ. වෙනත් මේ අනුමත කර්මාන්ත ශාලාවක් කරහා තමන්ගේ ශිප්මන්ට් එකක් තමන්ගේ ශිප්මන්ට් එකක් තමන්ගේ නිෂ්පාදන ඒගොල්ලොන්ගේ ශිප්මන්ට් එකක් වෙනත් රටකට අපනයනය කරන අවස්ථාවක් තියෙනවා. බයස්ලා දැන් ඔබට උනත් පුළුවන් දැන් අපනයන කටයුත්තක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු එළවලු හෝ පළතුරු අපනයනය කරනවා නම් දැන් ඔබට එළවලු හා පළතුරු අපනයනය කරන්නේ ප්‍රොසෙස් කරන අපනයනයේ කටයුතු සිදු කරන කර්මාන්තශාලාවක් ඔබට නැතත් ඔබට පුළුවන් බයස්ලා හොයාගෙන ඒ කියන්නේ ඔබ අන්තර්ජාලය හරහා බයස්ලා හොයාගෙන ඔබට පුළුවන් මෙන්න මේ ලංකාවේ තියෙන මෙන්න මේ එළවලු පළතුරු අපනයනය කරන්න හැකියාව තියෙනවා කියලා ඔබේ ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔබේ විස්තර ටික ඇතුළත් කරලා මොන වගේ එළවලුද අපනයනයේ යොදාගන්නේ මොන වගේ පළතුරුද යොදාගන්නේ කියලා ඒ අපනයන අපි මේ ආනයන කරුවන් එක්ක සාකච්ඡා කරලා බයස්ලා හොයාගෙන අන්න මෙන්න ලංකාවේ තියෙන පිළිගත් ආයතනයක් කරහා ඒවා ප්‍රොසෙස් කරලා නිෂ්පාදන කටයුතු සිදු කරලා ඔබේ ආයතනයේ නමින් ඔබට පුළුවන් මේක ෂිප්මන්ට් එකක් විදිහට යවන්න. රයිට්? ඔබට ඉතින් ඒ සඳහා කරන්න පුළුවන්. එහෙම කරන අයත් වෙනවනේ. එතකොට මේ කට්ටිය මේ කර්මාශාලාවට එනකොට ඒගොල්ලෝ ඇතුළු කර ගැනීමේදී ඒගොල්ලොන්ටත් මේ ආකාරයටම සූදානම් වෙලා ඒ කට්ටියට වෙනම ඒ ඩිස්පෝසබල් කෝට් එකක් නේද? මේ දේවල් දෙනවා. ඒ වගේම මුඛවාඩම් මේ කතා කරන්න බෑ කර්මාශාලාවේ ආහාර නිෂ්පාදනය සිදු වන අතරතුර කතා කරන්න, කෑම කන්න, වතුර බොන්න, බුලත් පිට ගන්න, දුම් බීම ඒ වගේ කිසිම දෙයක් සිදු කරන්න බෑ. ඔරලෝසු බැඳලා, පළඳනාවන් බැඳලා, ඒ වගේම මේ ඉල්ලන කරාමු දාගෙන, පර්ෆියුම් ගහගෙන එහෙම ඇතුළට වෙන්න බෑ. ඒවා මුදු මාල වලලු කරාමු ඒවා තියෙනවා නම් ඒවා වෙනම තියලා අහපව යනකොට අරන් යන්න පුළුවන්. කර්මාශාලාව ඇතුළට මේ කිසිම දෙයක් අරගෙන දාගෙන යන්න බෑ. මොකද මේවා බැරි වෙලාවත් ගැලවිලා වැටුනොත් එහෙම ආහාර වලට එකතු වෙන්න පුළුවන්. ඒවා ඒක නිසා ඒ හානිදායක වෙන්න පුළුවන් ඒ තත්ත්වයක්. ඒක නිසා මේ ඇතුළු වෙන කට්ටිය ඒ වගේම සමහර වෙලාවට වෙනත් රටවල ඉඳලා එන්න පුළුවන් මේකට බලන්න මේ කටයුතු නිරීක්ෂණය කරන්න කර්මාශාලාව වලට එන්න පුළුවන් බයස්ලා ආනයනකරුවන් ඒ කට්ටිය ආවත් ඒගොල්ලෝ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරලා ඒගොල්ලෝගේ තොරතුරු ලබාගෙන විශේෂ පත්‍රිකාවක් පෙරවීමට දීලා ඒගොල්ලෝ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ නැද්ද? පහුගිය කාලේ රෝගී තත්ත්වයකින් පෙළෙනවද කියලා පරීක්ෂා කරලා අනතුරුව තමයි මේ කර්මාශාලා තුළට ඒ කටයුතු සඳහා ඇතුළු කරගන්නේ. බොහෝ විට පිට බාහිර පිටස්තර පුද්ගලයන් ඇතුළු වීම අවම කරන මට්ටමින් තමයි අවම කරලා තමයි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. ඒකත් මතක තියාගන්න. ඒකයි පුද්ගලික සනීප ආරක්ෂාව පවත්වාගෙන යන ගැන කතා කරද්දී විශේෂයෙන් කියන්න ඕනේ කර්මාන්තශාලාව තුළදී
අවශ්‍ය ස්ථානවල පුතේ කර්මාන්ත ශාලාව තුලදී අවශ්‍ය ස්ථානවල අවශ්‍ය පරිදි ආරක්ෂිත හිස් ඇසුම් පුතේ ඒ වගේම පාවැසුම් අත්ඇසුම් සර්ජිකල් ග්ලව්ස් මුඛවාඩම් මාස් එකක් ඒ වගේම ඒප්‍රන් එකක් පැළඳීම සිදු කරන්න ඕන. රයිට්. ඒ වගේම මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කම්කරුවන්ගේ හා ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂිත බව ආහාර සුරක්ෂිත භාවයට බලපාන ආකාරය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කම්කරුවන් ඉන්නවා. ඒවා සෝදන කට්ටිය, පිරිසුදු කිරීමේ කටයුතු සිදු කරන කට්ටිය, ලේබර්ස්ලා ඉන්නවා. ඒ අය හරි ආහාර නිෂ්පාදන ක්‍රියාවලට සම්බන්ධ කම්කරුවන්ගේ හා ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂිත බව, ඒ වගේම ආහාර සුරක්ෂිත බවට බලපාන ආකාරය ගැන කතා කරොත් දුම්පානයේ අපි කියවගේ කෙල ගැසීම, කිඹුහුම් හා කැස්ස, ආහාර සැකසුම් මධ්‍යස්ථානය තුළ විවිධ විසිතුරු ආයිත්තම් වෙන දෑ පැළඳීම වැනි අර සමහරු නියපොතු වල දික් වූ නියපොතු දාගෙන ඉන්නවා එක එක දේවල් කෘති කරලා තියෙනවා නේ. ඒ වගේම වැනි ක්‍රියාමගින් ආහාර වලට ආසාදන හෝ ගුණාත්මක භාවයේ බිඳ දැමීමට හේතු වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ මේකට ඇතුළු වෙනකොට නිෂ්පාදන කටයුතු සඳහා මේගොල්ලෝ ඇතුළු වෙනකොට ඒ වගේ දේවල් කිසිම දෙයක් පළඳනා ඒ දේවල් යන්න බෑ පුතේ. අර එල්ලන කරාමු සමහරු නියපොතු වලට දිග මේවා දාගෙන තියෙනවා. මේ සකස් කරන ලද ඇහි දාගෙන තියෙනවා. ඒ දේවල් මේ සම්පූර්ණයෙන්ම ඒ ඉවත් කරලා තමයි යන්න ඕනේ ඇතුළත් වෙනකොට මේ මගින් ආහාර වලට අපි මේ ආහාර වල මේ ක්‍රියා මගින් ආහාර වලට ආසාදන හෝ ගුණාත්මක භාවයට බිඳ දැමීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒකයි. කියන්නේ විශේෂයෙන් දුම්පානයේ ඇතුළත කෙල ගැසීම, කිඹුහුම්, කැස්ස, ආහාර සැකසුම් මධ්‍යස්ථානය තුළ විවිධ විසිතුරු ආයිත්තම් වෙන දෑ පැළඳීම වැනි ක්‍රියා මගින් ආහාර වලට ආසාදන හෝ ගුණාත්මක භාවය දින් බැඳීමට හේතු වෙන්න ඕනේ. අන්න ඒ වගේන් වැළකීමට විශේෂයෙන්ම කටයුතු කරන්න ඕනේ. ඒකත් අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ මේ යහ සෞඛ්‍ය ආරක්ෂිත යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීමේදී. ඒකත් මතක තියාගන්න දුවල පුතා. රයිට් අපි යනවා GHP එකට. good hygienic practice. ඒකත් අනිකුත් තත්ත්ව කළමනාකරන ක්‍රියාවලි ක්‍රියාත්මක වීමට පෙර අවශ්‍ය වැඩපිළිවෙලක් විදිහට දුවේ පුතේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. GHP එක good hygienic practice අපි කියනවා යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නැත්නම් මනා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්. මේකත් යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක වීමේදී පූර්ව අවශ්‍යතාවයක් විදිහට මේක දක්වන්න පුළුවන්. අපි කියපු HACCP කළමනාකරන පද්ධති අර ISO 22000 22000 ඒ වගේම FSSC නේද පුතේ 22000 වැනි කළමනාකරන පද්ධති ක්‍රියාත්මක වීමට පෙර අවශ්‍ය වැඩපිළිවෙලක්. ඒ වගේම GMP යහ නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක වීමට පෙර සිටම කර්මාන්ත ශාලාවක ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පවත්වාගත යුතු අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් විදිහට අපිට මේ යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් එහෙම නැත්නම් good hygienic practice කියන එක පුතේ හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට එහෙනම් යහපත් නිෂ්පාදන පිළිවෙත් ඒ කියන්නේ GMP ක්‍රියාත්මක වීමේදී పూర్ව අවශ්‍යතාවක් විදිහට අපිට මේ GHP එක හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඔබෙන් අහුවොත් GMP ක්‍රියාත්මක වීමට ප්‍රශ්නයකදී අහුවොත් යහ නිෂ්පාදන පිළිවෙත් නැත්නම් GMP කියලා තිබ්බත් බය වෙන්න එපා. good manufacturing practice නැත්නම් යහ නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක වීමට పూర్වයෙන්ම අවශ්‍යතාවයක් විදිහට ක්‍රියාත්මක විය යුතු පද්ධතියක් වන්නේ කියලා අහුවොත් අපිට හඳුන්වන්න පුළුවන් මේ මනා සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් නැත්නම් GHP එක අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙදි ආහාරයක නිෂ්පාදන දාමී සෑම පියවරකදීම පුතේ එම ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මිනුම් තත්ත්ව සලකා බැලීම සිදු කරනවා. right බලන්න යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේදී పూర్ව අවශ්‍යතාවයක් විදිහට මේක දක්වන්න පුළුවන්. GHP good hygienic practice. ඒ වගේම මේකෙදී අපි ආහාර නිෂ්පාදන දාමේ හැම පියවරකදීම පුතේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයි සලකා බලන්නේ. අන්න විශේෂයෙන් මතක තියාගන්න ඒක. මෙන්න මේ මූලික වශයෙන් කොටස් පහකින් යුක්ත වෙනවා. මොකද්ද? මූලික වශයෙන් කොටස් පහකින් යුක්ත වෙන්නේ අපි නිතරම කියනවා මේ GHP එක good hygienic practice නැත්නම් යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමේදී මේ මූලික වශයෙන් කොටස් පහකින් යුක්තයි. විශේෂයෙන්ම අපි අර ආහාර ඇතුළු කරගන්න ආහාර නිෂ්පාදන කටයුතු සඳහා මතකද නිතරම මම කෑග් ගහ කිව්වා අමුද්‍රව්‍ය ඇතුළත් කරගන්නා ස්ථානයේ receiving area එකේදී තමයි
අමුද්‍රව්‍ය ඇතුල් කරගන්න මේ අමුද්‍රව්‍ය ආශ්‍රිත පරිසරය නේ දැන් නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය ඇතුළත් කරගන්න ස්ථානයක් තියෙනවා පුතේ. රිසීවින් එක අපි කියනවා. රිසීවින් ඒරියා එක. ඉතින් ඒ ඒරියා එකේදී අපි මේ හයිජිනික් ප්‍රැක්ටිස් කරන්න වෙනවා පුතේ. යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න වෙනවා. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ආශ්‍රිත පරිසරය අංක 1 අමුද්‍රව්‍ය ආශ්‍රිත පරිසරය. ඒ වගේම අපි දන්නවා යාන්ත්‍රික පරිසරයක් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර මගින් මේ නිෂ්පාදන කටයුතු සිදු කරන අවස්ථා තියෙනවා. මේ අමුද්‍රව්‍ය දාලා දැන් බිස්කට් නිෂ්පාදනයේදී වගේම වෙනත් නිෂ්පාදන තියෙනවා. ඒ වගේ සමහර අපි දන්නවා ආහාර වෙනත් ආහාර නිෂ්පාදන තියෙනවා. සොසේජස්, මීට් බෝල් වගේ දේවල් මස් ආශ්‍රිත නිෂ්පාදන. ඒ වගේම අපි දන්නවා වෙනත් නිෂ්පාදන තියෙනවා. බීම කෝඩියල් නිෂ්පාදන නේද පුතේ? පළතුරු බීම නිෂ්පාදන තියෙනවා. ඒ වගේදී අපි දන්නවා නේද පුතේ? යෝගට් නිෂ්පාදනය. ඉතින් මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. එළවලු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේදී කෝඩියල්, සෝස්, ජෑම් නේද පුතේ? මෙන්න මේ වගේ නිෂ්පාදන වලදී අපි දන්නවා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. මේ යාන්ත්‍රික පරිසරයක් තියෙනවා. අපි කියනවා යාන්ත්‍රික පරිසරය. මෙන්න මේ යාන්ත්‍රික පරිසරය තුලත් මනා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. ඊළඟට තුන්වෙනි ආකාරයේ නිෂ්පාදනය තුළ යෙදෙන සේවක ස්වස්ථතාව. අන්න. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යෙදෙන සේවකයන්ගේ නේද පුතේ? අපි කියනවා ප්‍රොඩක්ෂන් ඒරියා එක. අපි කියනවා ප්‍රොඩක්ෂන් ඒරියා එක. ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනය සිදු වෙන අර නිෂ්පාදිත අවශ්‍ය නිෂ්පාදනය සකස් කරන්නේ අමුද්‍රව්‍ය භාවිතා කරලා ප්‍රොඩක්ෂන් එක සිදු වෙන්නේ ප්‍රොඩක්ෂන් ඒරියා එකේනේ. අන්නේ නිෂ්පාදනය තුළ යෙදෙන සේවකයන්ගේ ස්වස්ථතාව පිළිබඳ ඒගොල්ලොන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ මේකෙදි කතා කරනවා. ඒ වගේම ඇසුරුම් හා ගබඩා ආශ්‍රිත පරිසර මම නිතරම කියන්නේ පැකින් යන ස්ටෝරේජ් කියලා ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් කියලා කියන්නේ මේ නිෂ්පාදනය කරන ලද ආහාර ඇසුරුම් කරන අංශයක් තියෙනවා පුතේ. පැකින් ඒරියා එකක් තියෙනවා පුතේ. ඒ පැක් කරන ලද ආහාර ස්ටෝර් කරලා තියෙන ගබඩා එකක් තියෙනවා පුතේ. ස්ටෝරේජ් එකක් තියෙනවා. ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එක. අවසන් නිෂ්පාදනයේ ගබඩා කරලා තියෙන ස්ථානයක් තියෙනවා පුතේ. ඉතින් ඒකත් මෙන්න ඒවත් වැදගත් වෙනවා පුතේ. ඇසුරුම් හා ගබඩා ආශ්‍රිත පරිසරය වැදගත් වෙනවා පුතේ. ඒකේ හයිජිනික් එක පවත්වා ගැනීම, එහි සෞඛ්‍ය ආරක්ෂිතභාවය පවත්වා ගැනීම, මනා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් එහිදී අනුගමනය කරන්න වෙනවා ආදරණීය දුවේ පුතේ. ඒ වගේම අවසන් වශයෙන් පුතේ මේ ප්‍රවාහන පරිසරය අපි කියනවා මේවා අපි අන්තිමට ට්‍රාන්ස්පෝර්ට් කරනවා ප්‍රවාහනය කරනකොට පුතේ අපි දන්නවා ඒවා තුලත් මනා සෞඛ්‍ය ආරක්ෂිතතාවයක් යහපත් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ ප්‍රවාහන පරිසරය තුලත් අවසන් නිෂ්පාදනය. ඒකයි අපි කිව්වේ මේ ක්‍රියාවලියේදී මතකද ඔබට කිව්වා අර මත්ස්‍ය අපනයනයේදී අපි කිව්වා කර්ම අපි කිව්වා මේ බෝට් එකේ ඉඳන් එයාපෝට් එකට යනකම් එතකොට මේ ඔක්කොම ආවරණය වෙනවා නේද පුතේ? යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමේදී එහෙනම් අමුද්‍රව්‍ය හා ආශ්‍රිත පරිසරයේ රිසීවින් එක ඒ වගේම යාන්ත්‍රික පරිසරයේ පුතේ යන්ත්‍ර සූත්‍ර ආදී සිදු කරන තැන ඉබි කියන්නේ මේ රිසීවින් එක අමුද්‍රව්‍ය ආශ්‍රිත පරිසරයේ රිසීවින් එකේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය ඒ කියන්නේ අපි පවත්වා ගන්න ඕනේ එතන යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන යාන්ත්‍රික පරිසරය තුළ මැෂින් වල යන්ත්‍ර සූත්‍ර වල පුතේ ඒ වගේම නිෂ්පාදනය තුළ යෙදෙන සේවක ස්වස්ථතාව ප්‍රොඩක්ෂන් ඒරියා එකේ ඒ වගේම ඇසුරුම් අපි කියනවා පැකින් ඇන්ඩ් ස්ටෝරේජ් එකේ පුතේ ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එක ආශ්‍රිත ඒ වගේ අපි දන්නවා ගුඩ් හයිජිනික් ප්‍රැක්ටිස් පවත්වා ගන්න ඕනේ. ඒ වගේම අවසන් වශයෙන් මේ ප්‍රවාහන පරිසරයේ අවසන් නිෂ්පාදනයේ ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍ය ප්‍රවාහන පරිසරය තුලත් පුතේ මේක හරියට නියමාකාරයෙන් හයිජිනික් එක පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආහාරයේ ගුණාත්මක භාවයට ඒක බලපාන්න පුළුවන්. right. මේ සෑම මූලික කොටසක් තුළදීම පුතේ අපි දන්නවා භෞතික ජෛවීය ලෙස ආහාරයට එක්විය හැකි අපද්‍රව්‍ය හඳුනා ගැනීමක් සිදු කරනු ලබන විශේෂයෙන් බලන්න. මේ සෑම මූලික කොටසක් තුළදීම භෞතික හා ජෛවීය ලෙස පුතේ ආහාරයට එක්විය හැකි අපද්‍රව්‍ය හඳුනා ගැනීමක් සිදු කරනවා. ඉතින් ඒ සඳහාම වෙන්න වූ විශේෂිත කළමනාකරණ පද්ධතියක් සැකසිය යුතුයි පුතේ. නිරන්තර අවබෝධය මගින් අපිට ඒක සිදු කරන්න පුළුවන්. විශේෂයෙන් සුපරීක්ෂාකාරී වීම තුලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්න පුළුවන්. ආහාර නිෂ්පාදනයේ අවසාන ඵලයේ සුරක්ෂිත බව පුතේ වඩාත් තහවුරු වෙලා තියෙනවා. සෑම මූලික කොටසක් තුළදීම භෞතික හා ජෛවීය ලෙස මේ ආහාරයට එක්වෙන්න පුළුවන් අපද්‍රව්‍ය හඳුනා ගැනීම සිදු කරනු ලබනවා පුතේ. hazard identification. right. ඒ සඳහා වෙන්න වූ විශේෂිත කළමනාකරණ පද්ධතියක් සකස් කරන්න ඕනේ. නිරන්තර අවබෝධය මගින් තමයි ඒක සිදු කරන්න ඕනේ පුතේ. මේ සුපරීක්ෂාකාරී වීම තුලින් සිදුවෙන්න පුළුවන් අනතුරු වළක්ව ගන්න පුළුවන් පුතේ. ඒක නිසා ආහාර නිෂ්පාදනයේ අවසන් ඵලයේ සුරක්ෂිත බව වඩාත් තහවුරු වෙනවා. ඒක අවසන් ඵලයේ සුරක්ෂිතභාවය
වඩාත්ම තහවුරු වෙනවා දුවේ පුතේ ඒකේ. රයිට්. හොඳයි පුතේ අපි හැසප් එකටයි ඇවිල්ලා තියෙන පුතේ මෙන්න අපි මෙතෙක් කතා කරපු මේ ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති අතුරින් පුතේ ඉතාමත්ම වැදගත් ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධතියක් විශේෂයෙන්ම මස් මාළු වගේ නිෂ්පාදන අපනයනය සඳහා වැදගත් වන අපනයනයේදී අනිවාර්යයෙන්ම පැවතිය යුතු තත්ත්ව කළමනාකරණ පද්ධතියක් තමයි පුතේ මේ HACCP තත්ත්ව කළමනාකරණ පද්ධතිය. ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ පිළිබඳව බෙහෙවින්ම වැදගත් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම තේකොළ නිෂ්පාදනයේදී අපේ රටින් මේ අපනයනය සඳහා තේකොළ නිෂ්පාදනය කරනවා දුවේ පුතේ අපි දන්නවා. ඒ වගේම ආහාර ප්‍රධාන වශයෙන් මස් මාළු නිෂ්පාදන අපනයනය සඳහා මාළු අපනයනයේදී පුතේ යුරෝපීය රටවල් සඳහා මේ මත්ස්‍ය අපනයනයේදී යොදා ගනු ලබන අනිවාර්යෙන්ම මේ HACCP කළමනාකරණ පද්ධතිය පිළිබඳ හැසප් ඔඩිට් එකක් එල්ලනවා පුතේ. අනිවාර්යෙන්ම ඒ කර්මාන්ත ශාලාව සතුව HACCP කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම කොකනට් ඔයිල් පොල්ලාශ්‍රිත නිෂ්පාදන වර්ජන් කොකනට් ඔයිල් එක්ස්පෝර්ට් කරන අපේ රට ප්‍රධාන මේ පොල් තෙල් සුපිරිසුදු පොල් තෙල් පුතේ. සුපිරිසුදු පොල් තෙල් අපනයනය සම්බන්ධ ප්‍රධානම තැනක් හිමිට කරගන්න රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. මේ සුපිරිසුදු පොල් තෙල් අපනයනයේදී මේ HACCP කළමනාකරණ පද්ධතිය පුතේ භාවිතා වෙනවා. අනිවාර්යයෙන්ම මේ හැසප් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ පුතේ. මේක සම්පූර්ණයෙන්ම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව ආහාරයකට අපි මේ හැසප් කියන එකේ තේරුම විදිහට ගත්තොත් පුතේ hazard analysis critical control point අපි කියන උපද්‍රව විශ්ලේෂණ අවදි පාලන කළමනාකරණ පද්ධතිය විදිහටයි දුවේ පුතේ මේක අපි හඳුන්වන්නේ. විශේෂයෙන්ම ජෛවීය ජීව විද්‍යාත්මකව ඒ වගේම භෞතික විද්‍යාත්මකව සහ රසායනික විද්‍යාත්මකව ආහාරයකට සිදුවෙන්න පුළුවන් අනතුරු විශ්ලේෂණය කළා පුතේ. ඒ අනතුරු විශ්ලේෂණය කරලා ඒ අනතුරු වළක්වා ගැනීම සඳහා අනතුරු පාලනය කිරීම අනතුරු වළක්වා ගැනීම සඳහා පුතේ මෙහිදී CCPs critical control point immediately පාලනය කළ යුතු අවදි සීමා පවත්වා ගනිමින් පුතේ සීමා පවත්වා ගන්නවා. ඒ සීමා පවත්වා ගනිමින් පුතේ මේ ආපදා පාලනය කිරීම සඳහා කටයුතු කරන පද්ධතියක් පුතේ මේ කළමනාකරණ පද්ධතිය කියන්නේ. අපි මුලින් කිව්වා වගේ විශේෂයෙන් මත්ස්‍ය ආහාර අපනයනය කරන සමාගමක පුතේ මේ අපි කිව්වා වගේ බෝට් එකේ ඉඳන් ලෝන් ලයින් වෙසල් එකේ ඉඳන් බහුදින දීවර යාත්‍රාවේ ඉඳන් එයාපෝට් එකට යනකම් මේ ෂිප්මන්ට් එක පුතේ මේ ක්‍රියාවලිය පාලනය වෙන්නේ මේ ඇත්තටම සත්‍ය වශයෙන්ම කියනවා නම් පුතේ මේ සියලුම ක්‍රියාවලි බහුදින යාත්‍රාවේ ඉඳන් මේ බහුදින යාත්‍රාවෙන් ලබා ගන්නා මත්ස්‍යීන් කර්මාන්ත ශාලාව තුළ සකස් කරලා මේ අවසන් නිෂ්පාදනයේ මේ ට්‍රක් එකකින් ෆීසර් ට්‍රක් එකකින් එයාපෝට් එක දක්වාම පුතේ මොනිටර් වෙන්නේ මේ ක්‍රියාවලිය පාලනය කරනු ලබන්නේ HACCP කළමනාකරණ පද්ධතිය මගින් පුතේ. මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමේදී පුතේ මේක විශේෂයෙන්ම ක්‍රියාවලි 7ක් යටතේ මේක අපි කතා කරනවා. අවස්ථා 7ක් යටතේ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතා කරනවා පුතේ. මේ සඳහා ඒ ආයතනයේ ප්‍රධාන තත්ත්වාරක්ෂණ කළමනාකරු quality assurance manager වරයාගෙන් සමන්විත අපි කියන quality assurance manager QAM කියලා කියනවා පුතේ. ඔහු ප්‍රධාන කොටගත් ප්‍රධාන මේකේ ටීම් ලීඩර් වෙන්නේ HACCP ටීම් ලීඩර් වෙන්නේ පුතේ quality assurance manager නැත්නම් තත්ත්වාරක්ෂණ කළමනාකරු. ඒ වගේම එයා ඔහුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්නවා පුතේ මේ තුල HACCP ටීම් එකක් ඉන්නවා මේ processing ඒරියා එකේ ඒ වගේම රිසීවිං ඒරියා එකේ පැකින් ඒරියා වල මේ සියලුම ස්ථාන ආවරණය කරමින් මේ ටීම් එක තුල කටයුතු කරන පුද්ගලයන් ඉන්නවා පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලට දායක වන. ඒ වගේම මේකෙදි විශේෂයෙන් මේ කණ්ඩායම් දැනුවත් කිරීම අන්තර් සංනිවේදනයේ මනා ලෙස පවත්වා ගන්න ඕනේ පුතේ. මේ විශේෂයෙන්ම මේකෙදි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැපයුම් කරුවන් දරුවනේ මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වන ඍජුව හා වක්‍රව සම්බන්ධ වන පුද්ගලයන් ඒ වගේම පුතේ මේ අපනයන විශේෂයෙන්ම ආනයන කරුවන් ඒ වගේ ආදී මේ සියලුම මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන පුද්ගලයන් පුතේ මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. ඔවුන්ට මේ පිළිබඳ දැනුවත් තියෙන්න ඕනේ පුතේ මේ කළමනාකරණ පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳයි පුතේ අපි බලමු ක්‍රමානුකූලව මේ හැසප් එක කොහොමද මේ අතිශය වැදගත් ඒ හා සමාන විශේෂයෙන්ම මේ ආහාර අපනයනයේදී අනිවාර්යෙන්ම ලබාගත යුතු තත්ත්ව කළමනාකරණ පද්ධතියක් තමයි පුතේ HACCP කළමනාකරණ පද්ධතිය කියන්නේ. අද ආහාර මේ නිෂ්පාදන කරන අපේ ලංකාව තුළ දේශීය ආහාර නිෂ්පාදනය කරන කර්මාශාලා තුලත් මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කරනවා පුතේ. මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කරමින් නිෂ්පාදනය කරන ආහාර සඳහා පාරිභෝගිකයන් තුළ විශ්වාසයක් වගේම පුතේ මේ ලෝකයේ තුල පුතේ විවිධ ලෝකේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආහාර තත්ත්ව කළමනාකරණය පිළිබඳ
මේ තත්ත්ව කළමනාකරණ පද්ධතියක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ. මේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය අනුගමනය කරමින් ආහාර නිෂ්පාදනය කරන සමාගම් වලට වැඩි ලාභයක් ලබා ගැනීමට මේක හේතුවක් වෙනවා. ඒගොල්ලොන්ගේ නාමය කීර්ති නාමයට මේක විශාල රුකුලක් වෙනවා මේ HACCP කළමනාකරණ පද්ධතිය අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට මේක යොදා ගැනීම. රයිට්. අපි බලමු. මේ හැසප් එක ගත්තාම පුතේ HACCP නේද? හැසප් එක ගත්තාම මේ සිස්ටම් එක 1960 ඒ කියන්නේ 1960 දශකයේ තුල තමයි පුතේ මුලින්ම මේ කළමනාකරණ පද්ධතිය විශේෂයෙන්ම ඇමරිකාවේ NASA ආයතනය තුල අභ්‍යවකාශගාමීන්ගේ ආහාරවල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා මුලින්ම ඉදිරිපත් කරලා තියෙන පුතේ NASA ආයතනය තුල අභ්‍යවකාශ ගගනගාමීන් අභ්‍යවකාශ කටයුතු වල නිරත වන පුද්ගලයන් සඳහා ඔවුන්ට ඒ සුදුසු ගැළපෙන ආහාර මනා සෞඛ්‍ය ආරක්ෂිත භාවයකින් යුතු ආහාර සැපීමට සිදු වෙනවා පුතේ. ඒ ආහාර සැකසීමේදී ඒ ආහාර සැපීම සම්බන්ධයෙන් ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් සැපීම සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතාවයේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ සඳහා අනුගමනය කරන ලද පද්ධතියක් තමයි මේ HACCP පද්ධතිය. මුලින්ම 1960 දශකයේ තුල ඇමරිකාවේ NASA ආයතනය තුල පුතේ මේ කළමනාකරණ පද්ධතිය යොදාගෙන තියෙන්නේ අභ්‍යවකාශගාමීන්ට ඔවුන්ට සපයන ආහාරවල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා තමයි පුතේ මුලින්ම මේ කළමනාකරණ පද්ධතිය යොදාගෙන තියෙන්නේ. මේ පද්ධතිය නිෂ්පාදන පද්ධතියක සිදුවිය හැකි අනතුරු පුතේ හඳුන ගන්න. නිෂ්පාදන පද්ධතියක් තුළ සිදුවෙන්න පුළුවන් ජීව විද්‍යාත්මක අනතුරු, ඒ වගේම රසායන විද්‍යාත්මක අනතුරු සහ භෞතික විද්‍යාත්මක අනතුරු විශ්ලේෂණය කරගන්න. ඒ වගේම ඒ ඇතිවෙන්න පුළුවන් අනතුරු පාලනය කරලා ඒවා ඉවත් කිරීමට හෝ එම තත්ත්වයන් සැකසුණු ක්‍රමානුකූල ඉවත් කිරීම සඳහා සකස් වෙච්ච ක්‍රමානුකූල පද්ධතියක් විදිහට පුතේ අපිට මේ හැසප් එක හඳුන්වන්න පුළුවන්. රයිට්. පැහැදිලි නේද පුතේ? හරි. HACCP හැසප්. හැසප්. Hazard Analysis Critical Control Point. උපද්‍රව විශ්ලේෂණ අවදි පාලන කළමනාකරණ පද්ධතිය එක. හැසප් එක. රයිට්. අපි ඉදිරියට යන්න දුයි පුතේ. හරි. මේ පද්ධතිය තුල හැකිතාක් අනතුරු තත්ත්ව වැළැක්වීමටයි පුතේ උත්සාහ දරන්නේ. මේ පද්ධතිය තුල හැකිතාක් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී ඇතිවෙන්න පුළුවන් අනතුරු වැළැක්වීමයි සිදු කරන්නේ පුතේ. විවිධ ස්ථානවලදී මේකේ CCPs පවත්වා ගන්නවා. දැන් මේ කර්මාන්ත ශාලාවක් මම ගත්තනේ C shape පරි L shape පරි කිව්වනේ මම මේකේ මේ එක එක permits නම් කරනවා receiving area එක. right. ඊට පස්සේ අර අපි කියනවා D heading එක. ඒ වගේම අපි කියනවා පිලටින් ඒරියා එක පිලට් කරන තැන පිලටින් ඒරියා එක දැන් මම අර මත්ස්‍ය අපනයන සඳහා මත්ස්‍ය ආහාර සකස් කරන තැනක් ගත්තොත් තව ටිකක් මේක දික් කරමු පිලටින් ඒරියා එක අන්න processing area එක. packing area එක. right. ඊට පස්සේ storage. packing storage. හරි. හරි. මෙන්න මේ area වල. එතකොට මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමේදී මේ හඳුනාගත් ස්ථානවලදී ඇතිවෙන්න පුළුවන් අවදානම් සහගත තත්ත්වයන් පාලනය කිරීම සඳහා ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් CCPs පවත්වා ගන්නවා. ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන තත්ත්වයන් දැන් අපි දැන් මේ රිසීවින් ඒරියා එක අමුද්‍රව්‍ය ඇතුළත් කරගන්න ස්ථානයේදී අපි CCP එකක් තියෙනවා. මොකක්ද? එකක් උෂ්ණත්වය අනිත් එක හිස්ටමින්. CCPs දෙකක් තියෙනවා. රිසීවින් එකේ CCPs දෙකක් තියෙනවා. CCP දෙකක් තියෙනවා. එකක් ටෙම්පරේචර් එක අනිත් එක හිස්ටමින්. දැන්
ඉමීඩියට්ලි කන්ට්‍රෝල් කරන්න ඕන අවස්ථා දෙකක් CCP දෙකක් තියෙනවා ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් හිස්ටමීන් අනික මොනවද අපි කිව්වේ මත්ස්‍යයාගේ උෂ්ණත්වය කර්මාශාලා තුල ඇතුළු කරන මත්ස්‍යයාගේ උෂ්ණත්වය අපි කලිනුත් කිව්වා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 4ක් හෝ 4ට වඩා අඩුවෙන් තියෙන්න ඕන. සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕන. ඇතුල් කරගෙන මත්ස්‍යයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕන මේ 4 මේ equal or less than 4 equal or less than මේ 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕන. මේ අඩු පැත්තට මේ කට වෙහිලා තියෙන අඩු පැත්තට මත්ස්‍යයාගේ උෂ්ණත්වය ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕනේ. ඊට වඩා වැඩි නම් උෂ්ණත්වය මොකද කරන්නේ? මත්ස්‍යයා හේමම ඒ සැපයුම් කරුවන්ට සප්ලයිස්ලට දෙනවා කර්මාශාලා තුල බාර ගන්න. අන්න CCP එකක් ඉමීඩියට්ලි ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක්. ඉමීඩියට්ලි අපි පාලනය කරන්න ඕන තත්වයක් අවස්ථාවක් අවදි සීමාවක් පනවකට තියෙනවා. අන්න අවදි සීමා ස්ථාපිත කරලා තියෙනවා මෙතන රිසීවර් එකේදී. ඒ වගේම හිස්ටමීන් අර මත්ස්‍යයන්ගේ හිස්ටමීන් ලෙවල් එකක් තියෙනවානේ. මත්ස්‍යයන්ගේ හිස්ටමීන් ලෙවල් එකක් තියෙනවානේ. අයිතකර රසායනික ද්‍රව්‍යයක් මේ ෆෝම් වෙන මත්ස්‍යයන්ගේ ටූනා මත්ස්‍යයන්ගේ ෆෝම් වෙනවා කියලා පහුගිය පාඩම් වල දිගටම කියාගෙන ආවනේ අපි. එතකොට මෙන්න මේ හිස්ටමීන් ලෙවල් එක ඉන්ඩිවිජුවල් වෙන වෙනම මත්ස්‍යයන්ගේ චෙක් කරලා බැලුවොත් හිස්ටමීන් ලෙවල් එක ppm 10 හෝ 10ට වැඩි නම් ppm 10 හෝ 10ට වඩා වැඩි නම් වැඩි පැත්තට කට ඇරිලා තියෙන්නේ. grade equal or greater than 10 histamine level එක part 4 million 10 හෝ 10ට වඩා වැඩි නම් මොකද කරන්නේ? ඒ මත්ස්‍ය රිජෙක්ට් කරනවා. හිස්ටමීන් පරීක්ෂාව නිමවනතුරු ඇතුළු කරගන්න මත්ස්‍යයන් එකේ සිට 10 දක්වා මත්ස්‍යීන්ට අංක යොදලා ඇතුළු කරගන්නේ. ඒගොල්ලන්ට නිල් පාට ටැග් එකක් ගැට ගහලා තමයි කූල් රූම් වල ස්ටෝර් කරලා තියෙන්නේ. පරීක්ෂා කරලා ඉවරුණාට පස්සේ හිස්ටමීන් මත්ස්‍යයන් ඉන්නවා නම් ඒ මත්ස්‍යයට අර නිල් පාට ටැග් එකක් ගහලා අපි කියමු අංක 1 කියලා ඇතුළු කරගත්ත මත්ස්‍යයාගේ හිස්ටමීන් ලෙවල් එක ppm 200ක් 300ක් දක්වා තියෙනවා කියලා වහාම රතු පාට ටැග් එක අංක 1 කියලා ගැට ගහලා අර නිල් පාටින් අංක 1 ගැට ගහලා තියෙන මත්ස්‍යයාගේ කූල් රූම් එකෙන් ඒ මත්ස්‍යයා හොයාගෙන ඒ මත්ස්‍යයාගේ ගැට ගහනවා ඒ ටැග් එක ගැට ගහලා සප්ලයර්ට අහපව් දෙනවා. කර්මාන්ත ශාලාවෙම ඉවත් කළා ට්‍රක් එකකටම අහපව් දෙනවා. එයාව ප්‍රොසෙස් කරන්න ගන්න හිස්ටමීන්. මොකද මේ හිස්ටමීන් කියන එක අපි නම් මාළු හොඳට උයලා කන්නේ වෙල් කුක් ඉඩ් නේද අපි. නමුත් මේවා විදේශිකයෝ මේවා මොකද කරන්නේ ෆොරිනර්ස්ලා ඒගොල්ලෝ මේක බාබිකියු කරලා අමුයෙන් පොඩි විනිවිද පේන තීරු කපාගෙන මේ ටූනා මසුන්ට කුළු බඩු එකතු කරලා ලුණු ගම් මිරිස් වගේ දේවල් එකතු කරලා අමුයෙන් කනවා ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා රසවත් ආහාරයක් විදිහට ඒගොල්ලෝ ඒක ගන්න බාබිකියු කරලා වගේ ක්‍රම වලට දාලා කන. ඉතින් මේක මේ හිස්ටමීන් ලෙවල් එක ගොඩාක් දුරට ෆෝම් වුණොත් තවත් මේක ෂිප්මන්ට් එක ගිහිල්ලා ඒගොල්ලොන්ට ඇලර්ජි වෙන්න පුළුවන් නේද පුතේ? ඒගොල්ලොන්ට වොමිට් වෙන්න පුළුවන්, ඩයරියා වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට මේ මස් පිඩු වල වේදනාවන් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්, පැරලයිස් වෙන්න පුළුවන්, මැරෙන්න උනත් පුළුවන්. වැඩිපුර මේක මේ තත්ත්වයේ හේතු කොටගෙන හිස්ටමීන් හේතු කොටගෙන මියන්න උනත් පුළුවන් ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා මේ සියලුම මත්ස්‍යයන්ගේ හිස්ටමීන් ඉන්ෆෝමේෂන් මාළු ඉන්නවා. ටූනා මත්ස්‍යයන් නම් අපනයනය කරන ටූනා මත්ස්‍යයන් සඳහා මේ හිස්ටමීන් පරීක්ෂාව කරනවා. ඒ සඳහා විශේෂිත අලයිසා මෙතඩ් එකක් භාවිතා කරනවා පුතේ. රයිට් ඒකෙදි ඒ සඳහා ටෙස්ට් කිට් එකක් විශේෂයෙන් සකස් කරන ලද ප්‍රතිකාරක බෝතල් තියෙනවා. ඒ සඳහා හිස්ටමීන් රීඩර් එකක් මැෂින් එකක් තියෙනවා. ඒ පරීක්ෂණයෙන් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය බලලා පරීක්ෂණාත්මකව ඒක අපි සකස් කරලා හිස්ටමීන් රිපෝට් එකකුත් යවන මත්ස්‍යයන් ෂිප්මන්ට් එකට මාළු 1000ක් යපුවා නම් ඒ මාළු 1000කම හිස්ටමීන් රිපෝට් එක අපි යවන්න ඕනේ. මේක හිස්ටමීන් අන්තර්ගත නැහැ කියන දාලා මාළු යවන්න. හිස්ටමීන් මාළු ඉන්නවා නම් ඒගොල්ලෝ ප්‍රොසෙස් කරන්න දාන්නේ වහාම ඉවත් කරනවා. අන්න බලන්න එතනත් CCP එකක් අර HACCP කළමනාකරන පද්ධතියේදී මේ පවත්වා ගන්න ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් අර CCPs එකක් එතනත් පැව. D heading එක ඊට පස්සේ පිලටින් එක ප්‍රොසෙසින් ඒරියා එකේ තියෙන ටෙම්පරේචර් එකක්. තවත් CCP එකක් තියෙනවා. පැකින් ඒරියා එකෙත් පවත්වා ගන්න ඕනේ එක මේ මේකෙත් පැකින් ඒරියා එකක් තියෙනවා CCP එකක්. ඒ වගේම ස්ටෝරේජ් එකෙත් පවත්වා ගන්න ඕනේ CCPs තියෙනවා. උෂ්ණත්වය ඒ වගේ ටෙම්පරේචර්. මේ තැන් වලදී ප්‍රොසෙසින් ඒරියා එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන දෙකත් ඍණ දෙකත් අතර පවත්වා ගන්න ඕනේ. පැකින් එකෙත් එහෙමයි. මේ ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකෙත් උෂ්ණත්වය මත්ස්‍ය ඒ අවසන් නිෂ්පාදනයේ සෙල්සියස් අංශක ධන දෙක අතර උෂ්ණත්වය පවත්වා ගන්න ඕනේ.
පවත්වාගත යුතු උෂ්ණත්වයක් තියෙනවා. අන්න බලන්න එතකොට මේ තැන්වල මීට වඩා උෂ්ණත්වය වැඩි නම් ඉමීඩියට්ලි ඒක උෂ්ණත්වය අඩු කරගන්න අවශ්‍ය කටයුතු කරන්න. මෙතනදී බලන්න සම්පූර්ණ බලන උපද්‍රව කොහොමද විශ්ලේෂණය කරගන්න උපද්‍රව අවදි සීමා ස්ථාපිත කර ගැනීමෙන් මේ එක එක ඒරියා එකේදී රිසීවින් ඒරියා එකේදී ඩීහෙඩින් එකේදී ඒ වගේම මම බලන්න පිලට් කරන තැන මේ බලන්න මෙතන මේ ප්‍රොසෙසින් ඒරියා එක පැකින් ඒරියා එක ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් හැම තැනදීම මොනිටර් කරනවා කොහෙදද මේ දේවල් වෙන්න පුළුවන් ආපදා තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියන එක කර්මාන්තශාලාවේ එක එක ස්ථානවලදී මේ CCP ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් බලන්න CCPs කීයක් තියෙනවද මේ කම්පැනි 1 2 3 4 5 තව එකක් කියන්න බැන්නවා දරුවනේ සමා වෙන්න මෙතන විශේෂයෙන්ම මේ තව එකක් තියෙනවා දරුවනේ මෙතන පිලට් කරපු තැන මෙතන තව CCP එකක් තියෙනවා පැරසයිට් එකක් බලනවා මෙතන තව CCP එකක් බලනවා ඩීහෙඩින් වලට පස්සේ අපි මෙතන විශේෂයෙන්ම ප්‍රොසෙසින් එකේ තව CCP එකක් තියෙනවා දුවේ පුතේ ප්‍රොසෙසින් එකේ තව CCP එකක් තියෙනවා මොකද්ද මෙතන ප්‍රොසෙස් කරන තැනදී නැවත චෙක් කරලා බලනවා මෙයාලගේ තවත් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් තියෙනවා ඉමීඩියට්ලි කන්ට්‍රෝල් කරන්න ඕනේ ඒක තමයි පැරසයිට් සමහර දැන් අපි දන්නවා සමහර මත්ස්‍යයන් ඉන්නවා සප්පුරු කිලෝ බහලා තියෙන ෂෝට් ෆිෂ් කියලා මේ ෂෝට් ෆිට් මත්ස්‍යයන්ගේ පිලට් කරලා මේ ටේබල් වලට ගෙනාවට පස්සේ ඒ මත්ස්‍යයන්ගේ සමහරලාවට මේ බඩපොත කොටසේ පොඩි පැරසයිට් එකක් පොඩි පණුවෙක් ඉන්නවා. ඒ පණුව ඉන්නවද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. එයා බාත් එකකට වෝටර් බාත් එකකට දැම්මට පස්සෙත් පණුව ඉන්නවා නම් ඒ පිලට් එකම කපපු අයින් කරන්න වෙනවා. ඉතින් එතනත් අපිට කියන්න බැරි වෙච්ච CCP එකක් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් එතනක් තියෙනවා. එතකොට මේ කම්පැනි එකේ CCPs කීයක් තියෙනවද? ඉමීඩියට්ලි පාලනය කරන්න ඕනේ. 1 2 3යි 4යි 5යි 6ක් තියෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ. එතකොට මේ මත්ස්‍ය අපනයන කරන සමාගම තුල බලන්න අපි කිව්වේ මේ පැරසයිට් එකක් තවත් මේ ප්‍රොසෙසින් එකේදී බලනවා මේ දැන් අපි ටූනා මත්ස්‍යයන්ට අමතරව තව මත්ස්‍ය වර්ගයක් පුතේ යුරෝපයේ සඳහා අපනයනය කරනවා ෂෝට් ෆිෂ් කියලා. ඒකත් මේ විශේෂයෙන්ම ඉතාමත් රසවත් මාළු වර්ගයක්. මේකේ විශේෂයෙන්ම ෂෝට් ෆිෂ් කියන එක සප්පුරු කියලාත් ඔබ අහලා ඇති. ඒකෙත් මේ පිලට් වල පැරසයිට් එකක් එනවා පුතේ. ඒක බලනවා අපිට ඉස්සෙල්ලාම ටේබල් එකේදී බලන්න පුළුවන් ඒ පිලට් එක කපලා දැම්මට පස්සේ අපිට පියවි හසින් පේනොන්ද ඉන්නවද කියලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවද කියලා බලනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා අයින් කළා දානවා. බයින් එපා පැරසයිට් පණුව තියෙන මාළු එහෙම යවන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් එහෙම බලනවා ඉන්නවද කියලා පේන්නේ නැත්නම් මේ පේන එක්කෙනෙක්වත් ඉන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියොත් එහෙම බලනවා චිල් බාත් මේ වතුර එකකට දානවා. චිල් මේ වෝටර් බාත් එකකට දාපුවට පස්සේ ඉන්නවා නම් ගොඩක් අය මතුවෙනවා නම් අර අපිට ඒ කට්ටිය ගොඩක් ඉන්නවා නම් ඒ පිලට් එකම අයින් කරන්න පුළුවන්. නැත්තම් අපිට මේ ඒක ප්‍රොසෙස් එකට යවන්න පුළුවන් චෙක් කරලා බලනවා. එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියොත් එහෙම අයින් කරලා සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් අයින් කරලා ගන්න අවස්ථා තියෙනවා. ඊට පස්සේ ගොඩාක් දාලා බැලුවට තිබ්බොත් පිලට් එකේ හිටියොත් එහෙම පණුව හිටියොත් එහෙම පැරසයිට් එකේ හිටියොත් අයින් කරනවා. ඉතින් ඒකත් ඉමීඩියට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් CCP එකක්. එතකොට මේ ආයතනයේ CCP 1යි 2යි රිසීවින් එකේ CCP දෙකක් තියෙනවා. මෙතන ප්‍රොසෙසින් එකේ CCP දෙකක් තියෙනවා. ටෙම්පරේචර් එකයි පැරසයිට් එකයි. ඊට පස්සේ මේ පැකින් එකේ ටෙම්පරේචර් එක ඊට පස්සේ තවත් CCP එකක් තියෙනවා කොහෙද? ප්‍රොසෙසින් නැත් මේ ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකේ තවත් CCP එකක් තියෙනවා. එහෙනම් කීයද? 1යි 2යි මෙතන 2යි රිසීවින් එකේ 2යි 3යි 4යි 5යි 6ක් 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. රයිට්? මතක තියාගන්න. එහෙනම් එතකොට හරි. අපි කිව්වේ මේ පද්ධතිය තුළ හැකියතාක් අනතුරු තත්ත්ව වැළැක්වීමට උත්සාහ කරන්න. ඒක නිසා විශේෂයෙන්ම මේකෙදී ගැටලු හඳුනා ගැනීම බලමු. මේ පද්ධතිය තුළ හැකියතාක් අනතුරු තත්ත්ව වැළැක්වීමටයි පුතේ උත්සාහ දරලා තියෙන්නේ. ඒක නිසා ගැටලු හඳුනා ගැනීම, ඒ වගේම අදාළ ගැටලුවේ ස්වභාවය අධ්‍යයනය කිරීම සහ නිරීක්ෂණය කිරීම මෙන්ම ඊට අදාළ විසඳුම් සැපයීම මේදී මූලික වශයෙන් සිදු වෙනවා. මොනවද මූලික වශයෙන් සිදු වෙන්නේ? ගැටලු හඳුනා ගන්නවා. මොකද්ද මේ බලන්නකො මොකද්ද මේ ආහාර වලට උපද්‍රවයක් වෙන්න පුළුවන් ගැටලුව මේ මෙතන මතක තියාගන්න මේ රිසීවින් එකේ ටෙම්පරේචර් එක බලන්න මේ බැරි වෙලාවත් මේ මත්ස්‍යයන්ගේ මේ ටෙම්පරේචර් එකත් එක්ක මේ අහිතකර ශුද්ධ ජීවීන්ගේ ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට මත්ස්‍යයන්ගේ. ඒතකොට මෙතන ගේනකොටම ටෙම්පරේචර් එක වැඩි නම් ඒක අපිට මොකද කරන්නේ? ඒක පාලනය කරන්න බෑ. අර 4ට හෝ 4ට වඩා අඩුවෙන් පවත්වා ගන්න කියන්නේ මේ වගේ කෝල් රූම් වලට දාලා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. රයිට්. නමුත් අර වැඩි උෂ්ණත්වයක තියෙනවා නම් මේගොල්ලොන් තුළ වෙනත් මේ ජෛව විද්‍යාත්මක හේතු මත වෙන ශුද්ධ ජීවනික ක්‍රියාකාරීත්වය ඇති වෙන්න පුළුවන් විවිධ වෙනත් තත්ත්වවලට ආසාදන වලට ලක් වෙන්න පුළුවන් මේ මත්ස්‍යයන්. ඒකයි. රයිට්. ඒක නිසා තමයි මෙතන උෂ්ණත්වය පාලනය කරගන්නේ. එහෙනම් විශේෂයෙන්ම මේ ගැටලු හඳුනා ගන්නවා. ඒ වගේම මේ අදාළ ගැටලුවේ ස්වභාවය අධ්‍යයනය කරනවා. මොකද්ද මේ ගැටලුව මගින් ඇති වෙන්න පුළුවන් තත්ත්වය කියන එක පිළිබඳව අධ්‍යයනය කරනවා. සහ නිරීක්ෂණය කරනවා. ඒක නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඊට අදාළ විසඳුම් සැපීම මෙහිදී මූලික වශයෙන් සිදු වෙනවා.
ඒ ගැටලුවට අදාළ විසඳුම් සැපීම මූලික වශයෙන් සිදු වෙනවා. ඒත් එක්කම මේ ඇති වෙන්න පුළුවන් ජීව විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මක ආපදා තත්ත්වයන් මොකද වෙන්නේ පුතේ? පහව යනවා. ආහාරයේ සුරක්ෂිතභාවය ඇති වෙනවා. රයිට්. හොඳයි. රයිට්. එතකොට මේ යටතේ මූලික පියවර දෙකක් කතා කරනවා. එකක් අනතුරු හඳුනා ගැනීම පුතේ, hazard analysis නේද? නැත්නම් hazard identification හඳුනා ගැනීම නේද? hazard identification පුතේ. hazard identification එකක් වෙනවා අනතුරු හඳුනා ගැනීම. ඒ වගේම පුතේ අනතුරු ඇගීම නැත්නම් අනතුරු විශ්ලේෂණය කිරීමක් පුතේ hazard analysis එකක් වෙනවා. ඉතින් මේ සිදු වෙන්න පුළුවන් වාර ගාන, ඒවායේ ප්‍රබලත්වය, අනතුරු ඇගීම යටතේ බලනවා මේ සිදු වෙන්න පුළුවන් වාර ගණන පුතේ සහ ඒවායේ ප්‍රබලත්වය, සිදු වෙන්න පුළුවන් වාර ගණන සහ ඒවායේ ප්‍රබලත්වය පිළිබඳ පුතේ අනතුරු ඇගීමකට ලක් කරනවා. රයිට්. හරි. ඉදිරියට යමු. මෙන්න ප්‍රධාන අනතුරු වර්ග තුනක් දක්වන්න පුළුවන් පුතේ. ජෛවීය අනතුරු නැත්නම් අපි ඒකට කියනවා කලිනුත් කියලා දීලා තිනවා බයොලොජිකල් හසාඩ් පුතේ. මොකද්ද පුතේ මේ බයොලොජිකල් හසාඩ් එකක් කියන්නේ? ජෛවීය අනතුරක් කියන්නේ පුතේ ව්‍යාධි ජනකයින්, ඒ කියන්නේ ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් ව්‍යාධි ජනකයින්, ව්‍යාධි රෝග ඇති කරන අය තමයි ව්‍යාධි ජනකයින් කියන්නේ. සියලුම ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් නෙවෙයි, මතක තියාගන්න. අපිට හිතකර ශුද්‍ර ජීවීන්ත් ඉන්නවා. ව්‍යාධි ජනකයින්, ශුද්‍ර ජීවීන්, පරපෝෂිතයන්. පැරසයිට් කියලා කියන්නේ අපි කිව්වේ අර එක මාළු වර්ගයක මේ පැරසයිට් එකක් ඉන්නවා, පණුවෙක් ඉන්නවා කියලා. හරි. ව්‍යාධි ජනකයින් මෙන්න පුතේ ජෛවීය අනතුරු. ජෛවීය අනතුරු වලට උදාහරණ තමයි පුතේ ව්‍යාධි ජනකයින්, රෝගකාරක කට්ටිය, ශුද්‍ර ජීවීන්, පරපෝෂිතයන්. රයිට්. සමහර ශුද්‍ර ජීවීන් පමණට වඩා හිටපුවාමත් ඒක කරදරයක් වෙනවා. රසායනික අනතුරු. අපි කියනවා කෙමිකල් හසාඩ් එක. කෙමිකල් හසාඩ් එක. මොනවද මේ රසායනික අනතුරු විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ වෙන්න පුළුවන්? පලිබෝධනාශක, ඖෂධ කොටස්, අනුමත නොමැති ආහාර, අනුමත නොමැති ආහාර ආකලන. මෙතන පුතේ අපි එක හදාගමු හිස්ටමීන්. මේක අපි කොහොමද කියන්නේ? අපි දන්නවා හිස්ටමීන්. අන්න පුතේ නිවැරදි වචනේ හිස්ටමීන්. නිවැරදි වචනේ පුතේ හිස්ටමීන් එක. රයිට්. හිස්ටමීන් තියෙන පුළුවන් පුතේ මේ රසායනික අඳුරක් තමයි මේ මත්ස්‍යයන්ගේ ෆෝම් වෙන්න පුළුවන් හිස්ටමීන්. ඇතම් මත්ස්‍යයන්ගේ ෆෝම් වෙන්න පුළුවන් හිස්ටමීන් පුතේ. ටූනා මසුන්ගේ, මහි කියන මසුන්ගේ පුතේ. ඒ කියන්නේ බලය මත්ස්‍යයන්ගේ, මහි කියන්නේ ටූනා මත්ස්‍ය කියන්නේ කෙලවල්ල පුතේ. කෙලවල්ල මත්ස්‍යයාගේ මේ හිස්ටමීන් ෆෝම් වෙනවා පුතේ. හිස්ටමීන් කියන ද්‍රව්‍ය ෆෝම් වෙනවා පුතේ. ඒ වගේම මහි නැත්නම් අපි කියන කොප්පරා කියලා. කොප්පරා කියන මත්ස්‍යයාගේ ෆෝම් වෙනවා පුතේ. ඒ වගේම ස්කිප් ජැක් ටූනා එහෙම නැත්නම් පුතේ බලය කියන මත්ස්‍යයාගේ ෆෝම් වෙනවා පුතේ. කින්ෆිෂ් කවුද පුතේ කින්ෆිෂ් කියන්නේ? තෝරා කියන මත්ස්‍යයාගේ පුතේ ෆෝම් වෙනවා මේක ප්‍රධාන වශයෙන්. හිස්ටමීන් කියන ද්‍රව්‍ය රසායනික. ඉතින් මේක ෆෝම් වුණාම තමයි අර ඇලර්ජි වෙන්න පුළුවන්, ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්, විෂ වෙන්න පුළුවන් අවස්ථා අපිට කියන්න පුළුවන්. මේ හරි. එතකොට භෞතික ආපදා නැත්නම් ෆිසිකල් හසාඩ් විදියට පුතේ මේ ආහාර වලට ලෝහ කැබලි එකතු වෙන්න පුළුවන් පුතේ. වීදුරු වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. ලෝහ කැබලි, වීදුරු වගේ දේවල් එකතු වෙන්න පුළුවන් පුතේ. ඒකත් මතක තියාගන්න ලෝහ කැබලි සහ වීදුරු වගේ දේවල් එකතු වෙන්න පුළුවන් දරුවෝ. රයිට්. එතකොට අපි මේක මේ HACCP කළමනාකරන පද්ධතිය පුතේ HACCP එක ගත්තාම පුතේ මෙය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සකස් කර ඇති ක්‍රමානුකූල පද්ධතියක් පුතේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සකස් කරලා තියෙන ක්‍රමානුකූල පද්ධතියක් අපි බලමු මේ ටික කතා කරන් යමු. අපි දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙන කතා කරලා තියෙන හින්දා අපි මේ ටික නැවතත් බලන් යමු පුතේ. මේ පද්ධතිය තුලින් පුතේ ආහාර සකස් කරන ලද ද්‍රව්‍ය තුල ආහාර සකස් කිරීමට යොදා ගන්න ද්‍රව්‍ය තුල රයිට් ද්‍රව්‍ය තුල තියෙන ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන්. බලන්න. මෙම පද්ධතිය තුල කියන්නේ HACCP කළමනාකරන පද්ධතිය තුලින් පුතේ ආහාර සකස් කරන ලද ද්‍රව්‍ය ආහාර සකස් කරන්න යොදා ගන්න අමුද්‍රව්‍ය ඒ කියන්නේ අදහස් වෙන්නේ ද්‍රව්‍ය තුල තියෙන ආහාර අපවිත්‍ර වීමට එහෙම නැත්නම්
අනතුරට ලක්වීමට බලපාන හේතු හඳුනා ගැනීම. අන්න බලන්නකො මේ මත්ස්‍යයන් තුළ ආහාර අනතුරකට ලක් වෙන්න අපවිත්‍ර වෙන්න බලපාන දේවල් හඳුනගත්තනේ පුතේ. මත්ස්‍යයන් තුළ උෂ්ණත්වය වැඩි වුණොත් මේගොල්ලන්ට අර අපි කියපු ආපදා තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා හඳුනගත්තනේ පුතේ. මේ මත්ස්‍යයන් තුළ රසායනික අර ද්‍රව්‍ය හිස්ටමින් වගේ දේවල් වැඩි වුණොත් මේක ආහාර අපවිත්‍ර වෙන්න මේ ආහාරය ගන්න අයට ඇලර්ජි එකක් වෙන්න විසක් වෙන්න පුළුවන් හේතුවක් වෙනවානේ පුතේ. ඒ වගේම පැරසයිට් එකක් තිබ්බොත් ඒකත් හේතුවක් වෙනවානේ පුතේ මේක. අන්න බලන්නකො එහෙනම් මේ පද්ධතිය තුලින් ආහාර සකස් කරන ලද ද්‍රව්‍ය තුල තියෙන ආහාර අපවිත්‍ර වීමට ඒ වගේම පුතේ අර ආහාර අපවිත්‍ර වෙන්න එහෙම නැත්නම් ආහාර අනතුරකට ලක් වීමට බලපාන හේතු හඳුනාගත්තානේ පුතේ හැසප් එකෙන්. අර CCPs පිහිටවල පුතේ. අවදි සීමා ස්ථාපිත කරලා එහෙම කරගත්තානේ පුතේ. ඒවා විශ්ලේෂණය කරනවා පුතේ. ඒවා ඇනලයිස් කරානේ පුතේ. බල ගැනීම ඒවා විශ්ලේෂණය කිරීම හා එම උපක්‍රම අවම කිරීම හෝ ඉවත් කිරීමට කටයුතු කිරීමක් සිදු වෙනවා පුතේ. ඒවා අවම කරන්න හරි ඉවත් කිරීමට හරි කටයුතු කරනවා. තවද මෙමගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහතිකකරණය ලක්වීම හේතුවෙන් එම ආහාර පරිභෝජනය කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන බවට විශ්වාසයක් ඇති කරුණා පුතේ පාරිභෝගිකයන්ට. රයිට් පාරිභෝගිකයන්ට විශ්වාසයක් ඇති කරනවා පුතේ මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මේ HACCP කළමනාකරණ පද්ධතිය මගින් සහතිකකරණයකට ලක්වීම හේතුවෙන් පුතේ එම ආහාර පරිභෝජනය කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන බවට පාරිභෝගිකයන් තුළ විශ්වාසයක් ඇති කරනවා පුතේ. ඒකයි මේක ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ප්‍රමිතියක් විදිහටත් අපේ රටේ සිට සිදු කරන ආහාර අපනයන කටයුතු වලදී විශේෂයෙන්ම මස් මාළු අපනයනයේදී පුතේ අනිවාර්යයෙන්ම ලබාගත යුතු තත්ත්ව කළමනාකරණ පද්ධතියක් විදිහට අපිට මේ HACCP තත්ත්ව කළමනාකරණ පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. රයිට්. එතකොට පුතේ මේ HACCP කළමනාකරණ පද්ධතිය ගත්තාම මේක මූලික පියවර 7ක් යටතේ පුතේ මේ පද්ධතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔබේ මූලික පියවර 7 පිළිබඳ අවබෝධය දුවල පුතාලට තියෙන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන් මේ ටික මතක තියාගන්න ඕනේ පුතේ. පාඩම් කරන්න ඕනේ මොනවද මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී. රයිට්. පහත දැක්වෙන මූලික පියවර 7 යටතේ තමයි පුතේ මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියා කළ යුතු වෙන්නේ. පළවෙනි පියවර තමයි පුතේ රයිට් මූලික පියවර 7ක් යටතේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා පුතේ. රයිට්. මෙන්න මේ HACCP එක මෙන්න මේ කියන මූලික පියවර 7ක් යටතේ පුතේ ස්ටෙප්ස් 7ක් යටතේ මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී පුතේ බලන්න. රයිට්. පහත දැක්වෙන මූලික පියවර 7 යටතේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙති. පළවෙනි එක තමයි පුතේ උපද්‍රව නැත්නම් අනතුරු විශ්ලේෂණය කිරීම. අපි කියනවා පුතේ hazard analysis කියලා. අනතුරු විශ්ලේෂණය කරනවා පුතේ මේකෙන්. හරි බලන්න පුතේ. උපද්‍රව නැත්නම් අනතුරු විශ්ලේෂණය කිරීම පළවෙනි පියවර. හොඳයි පුතේ. එතකොට රයිට් උපද්‍රව නැත්නම් අනතුරු විශ්ලේෂණය කිරීම දුවේ පුතේ. දෙවනි එක පුතේ විශ්ලේෂණය කරාට පස්සේ පුතේ අපිට පුළුවන් අවදි පාලන ලක්ෂ්‍යයන් නිර්ණය කරන්න. CCPs නිර්ණය කරන්න පුළුවන් පුතේ. මොනවද මේ අවදි පාලන ලක්ෂ්‍යයන්? critical control point. CCPs අපිට නිර්ණය කරන්න පුළුවන් පුතේ. අපිට පුළුවන් අවදි පාලන ලක්ෂ්‍ය නිර්ණය කරන්න පුළුවන් පුතේ. CCPs නිර්ණය කරන්න පුළුවන්. අර එක එක ස්ථානවල උඩ මතකද අවදි පාලන ලක්ෂ්‍ය critical control point අවදි පාලන ලක්ෂ්‍ය අපිට නිර්ණය කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී පුතේ අපිට අවදි සීමා ස්ථාපිත කරන්න පුළුවන් පුතේ. අවදි සීමා ස්ථාපිත කරන්න පුළුවන් රිසීවින් එකේදී CCP එකක් තමයි උෂ්ණත්වය පුතේ මත්ස්‍යයාගේ ශරීර උෂ්ණත්වයේ අභ්‍යන්තරයේ සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. හිස්ටමින් ලෙවල් එක පාට් per මිලියන් රිසීවර් එකේදී තවත් CCP එකක් තමයි පුතේ ස්ථාපිත කරපු ඒ අවදි සීමා ස්ථාපිත කිරීමක් තවත් ඒ ලිමිට් එකක් තමයි පුතේ අපි
මත්ස්‍යයේ ශාරීරික ෆෝම් වෙන්න පුළුවන් ටූනා මත්ස්‍යයන්ගේ විශේෂයෙන්ම පුතේ මොනවාද CCP එක ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් පුතේ අපි අවදි සීමාවක් ස්ථාපිත කරා ටූනා මත්ස්‍යයන්ගේ මේ හිස්ටමින් ලෙවල් එක 10 ppm part per million 10 හෝ 10ට වඩා වැඩි නම් අපි මේ මත්ස්‍යයන් ප්‍රොසෙස් කරන්න අපනයනය සඳහා ප්‍රොසෙස් කරන්න යොදා ගන්නෑ පුතේ ඒ මත්ස්‍යයන් අපි කෙලින්ම ඒවා සපයුම් කරුවන්ට සප්ලයිස්ට එහෙම්මම පුතේ රිසීවින් රෝ එකෙන් එළියට දෙනවා ඒගොල්ලෝ ඒකට ඕන දෙයක් කරගත්තද මොකද කරන්නේ මාළු මාකට් එකට දාලා ඒගොල්ලෝ විකුණනවා ඒවා එහෙම්මම හිස්ටමින් මාළු ගොඩක් අපි අර සමහර මාළු කාපුවම කට කහනවා කියන්නේ අපි හොඳට උයලා කන හින්දා අපිට වෙන්නේ සමහර අයට ඇලර්ජික් එහෙම වෙන්න පුළුවන් හිස්ටමින් ප්‍රශ්න හින්දා ගොඩක් මාළු කනකොට බල මාළු වගේ දේවල් කනකොට සමහර මාළු කාලා කට කහනවා කියන්නේ අපෝ මොකාර විදියට කට හාරනවා කට කහනවා කියලා කට්ටි කෑ ගහලා ඉන්නේ සමහරලාට ඒ හිස්ටමින් තිබ්බහම දැන් ගොඩක් වෙලාට හිස්ටමින් ගොඩාක්ම තිබ්බ අධිකව තිබ්බ සාමාන්‍ය ඉතින් මට්ටමට තිබ්බොත් ගැටලුවක් නැහැ අපි හොඳට උයලා කනකොට ඒක විනාශ වෙලා යනවා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ හරි අවදි පාලන ලක්ෂ නිරීක්ෂණය කිරීම හතරවෙනි පියවර අපි අර පිහිටවපු ඒ අවදි පාලන ලක්ෂ නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් පුතේ ඊට පස්සේ පස්වෙනි පියවර නිවැරදි කිරීමේ උපක්‍රම ස්ථාපිත කරන්න පුළුවන් ඒ සඳහා නිවැරදි කරන්න උෂ්ණත්වය දැන් අපිට අර විශේෂයෙන්ම මොනවද අපිට අර මේ ප්‍රොසෙසින් ඒරියා එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකට වඩා අඩු නම් නේ සෙල්සියස් අංශක දෙකේ තත්ත්වය පවත්වා ගන්න ඕනේ තියාගන්න ඕනේ ඒක අපිට ඒ තත්ත්වේ නැත්තම් හේතු බලලා මොනවද වායු සමීකරණ වල ගැටලු තියෙනවා නම් ඒවා සකස් කරලා අපිට නිවැරදි කිරීමේ උපක්‍රම ස්ථාපිත කරන්න පුළුවන් පුතේ 6 නිවැරදි කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරන්න පුළුවන් ඒ සඳහා නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාවලියක් ස්ථාපිත කරන්න පුළුවන් පුතේ සඳහා ඒ වගේම 7 වෙනි පියවරේදී මේ දේවල් නිවැරදිව වාර්තා තබා ගැනීම අවශ්‍යයි මං කිව්වා හිස්ටමින් රිපෝට් එහෙම යවන්න ඕනේ කියලා මත්ස්‍යයන් 1000ක් අපි ප්‍රොසෙස් කරන්න යොදාගත්තා නම් කන්ටේනර් එකකට යවන්න ඒගොල්ලොන්ගේ ඒ සඳහා හිස්ටමින් වාර්තා හිස්ටමින් පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා ටික අපි ඒවා සම්පූර්ණයෙන්ම පවත්වා ගන්න ඕනේ පුතේ නිවැරදි වාර්තා තබා ගන්න ඕනේ පුතේ නිවැරදි වාර්තා තබා ගැනීම සිදු කරන්න ඕනේ මේකෙදි අන්න බලන්න අවසන් වශයෙන් පියවර අංක 7 දී නිවැරදි වාර්තා තබා ගැනීම සිදු කරන්න ඕනේ මම හිතන්නේ ඔබට මේක නිවැරදිව මතක තියාගන්න පුළුවන් අමතක වෙන්නේ නැහැ පළවෙනි පියවර අනුතුරු විශ්ලේෂණය කිරීම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුල සිදුවෙන්න පුළුවන් අනතුරු හඳුනගෙන ඒවා සිදුවන පියවර සහිතව වෙන වෙනම අධ්‍යයනයකදීම තමයි පුතේ මේ පියවරේදී සිදු කරන්නේ විශේෂයෙන් මතක තියාගන්න අනතුරු විශ්ලේෂණය කිරීමේදී ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුල සිදුවෙන්න පුළුවන් අනතුරු භෞතික ආපදා රසායනික ආපදා ඒ වගේම අපි කියනවා ජෛව විද්‍යාත්මක ආපදා මේ ඇති වෙන්න පුළුවන් අනතුරු ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුල සිදුවිය හැකි අනතුරු පුතේ අඳුරගෙන ඒවා සිදුවන පියවර සහිතව වෙන්න පුළුවන් අවස්ථා සහිතව ඒවා වෙන වෙනම ඒවා පිළිබඳ අධ්‍යයනයක යෙදලා මේ පියවරේදී සිදු කරන්නේ ඒවා පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයක යෙදීමයි පුතේ රයිට් හරි අර අපි දැන් උෂ්ණත්වය වගේ දේවල් අපි දන්නවා දිනපතා පුතේ ඒවා පැය දෙකෙන් දෙකට සමහර අවස්ථා අපි දන්න මේ ප්‍රොසෙසින් ඒරියා එකේ රිසීවින් එකේ මේ උෂ්ණත්වය පැය දෙකෙන් දෙකට අපි මේ පැය දෙකෙන් දෙකට උෂ්ණත්වය සටහන් කරන්න ඕනේ පුතේ ඒ වගේ තුල තියෙන උෂ්ණත්වය පැය දෙකෙන් දෙකට ඒවා තුල උෂ්ණත්වය අපි සටහන් කරගන්න ඕනේ පුතේ ඒවා නිරන්තර අධ්‍යයනය කරන එකපාරක් බලලා නිකන් ඉන්න බෑ අවදි පාලන ලක්ෂ්‍ය නිර්ණය කිරීම පුතේ ක්‍රියාවලිය තුල භෞතිකව රසායනිකව හෝ ජෛව විද්‍යාත්මක සාධක මගින් උෂ්ණත්වය වෙන්න පුළුවන් හිස්ටමින් වගේ දෙයක් වෙන්න පුළුවන් අර මත්ස්‍යයන්ගේ බඩපතේ තියෙන පැරසයිට් එකක් ජෛව විද්‍යාත්මක දෙයක් වෙන්න පුළුවන් රයිට් හරිද එතකොට එහෙනම් පරපෝෂිතාකාර නේද මේ ක්‍රියාවලිය තුල භෞතිකව රසායනිකව හෝ ජෛවීය සාධක මගින් පුතේ පාලනය කරන්න පුළුවන් ඕනෑම පියවරක් හෝ ක්‍රමවේදයක් තමයි පුතේ ලක්ෂයක් අවදි ලක්ෂයක් ලෙස දක්වන්නේ CCP එකක් විදිහට දක්වන්නේ අපිට ඒක පාලනය කරන්න පුළුවන් පැරසයිට් එකක් පාලනය කරන්න පුළුවන් ජෛව විද්‍යාත්මක ඉවත් කරලා නේද පුතේ ඒ වගේම අපි කිව්වා නැත්තම් වැඩිපුර මිනිම අයින් කළාම දාන්න පුළුවන් නේද පුතේ උෂ්ණත්වය වගේක් පාලනය කරන්න පුළුවන් හිස්ටමින් වගේ එකක් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක බලලා ඒ කියන්නේ අපිට ඒක ඉවත් කරන්න පුළුවන් රයිට් එහෙනම් ක්‍රියාවලිය තුල භෞතිකව රසායනිකව හෝ ජෛවීය සාධක මගින් පාලනය කළ හැකි ඕනෑම පියවරක් හෝ ක්‍රමවේදයක් පුතේ තමයි අපි අවදි ලක්ෂයක් විදිහට දක්වන්නේ ආහාරයක සිදුවෙන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත අනතුරු
පාලනය කරන්න පුළුවන් අවදි ලක්ෂ්‍ය තමයි පුතේ අවදි පාලන ලක්ෂ්‍ය විදියට අපි හඳුන්වන්නේ. එහෙනම් එවැනි අවදි පාලන ලක්ෂ්‍ය නිර්ණය කිරීම තමයි මේ පියවරේදී සිදු කරන්නේ. මතකද අපි CCPs නිර්ණය කරා. right critical control point. අවදි සීමා ස්ථාපිත කරනවා. අපි ඒ අවදි ලක්ෂ්‍ය හඳුනාගත්තට පස්සේ අපි අවදි සීමා ස්ථාපිත කරනවා CCPs සඳහා. මතකද මෙන්න මේ ප්‍රමාණය උෂ්ණත්වය තියෙන්න ඕන කිව්වා. මෙන්න මේක තමයි සිස්ටම් ඉන් ලෙවල් එක තියෙන්න ඕනේ. ප්‍රොසෙසින් ඒරියා එකේ උෂ්ණත්වය තියෙන්න ඕනේ මෙන්න මේ මට්ටමට කියලා. එහෙනම් අවදි පාලන ලක්ෂ්‍යවලදී ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිත බවට සිදුවන අනතුරුදායක තත්ත්ව වැළැක්වීම ඉවත් කිරීම හෝ අවම කිරීම කළ යුතුයි. එහෙනම් මේකෙදී ජෛව රසායන හෝ භෞතික සාධක උපරිම හෝ අවම සීමා තමයි පුතේ අවදි සීමා විදිහට දක්වන්නේ. අපි කිව්ව අර උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕනේ. මතකද? අපි කිව්වා අර හිස්ටමින් ලෙවල් එක ppm 10 හෝ 10ට වඩා අඩු වෙන්න ඕනේ. ppm 10 සමාවෙන්නේ. ppm 10 හෝ 10ට වඩා වැඩි නම් අපි ඒක එක්ස්පෝර්ට් කරන්න යොදා ගන්නෑ. 10ට වඩා වැඩි නම් 10ත් යවන්නේ නැහැ. 10ට වඩා වැඩි නම් ඒ යවන්නෙත් නැහැ. හරි. එතකොට පවත්ත ගන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන දෙකත් ඍණ දෙකත් අතර අගයක පවත්ත ගන්න ඕන. මෙහිදී අනතුරුදායක තත්ත්ව සිදුවියක් ඇති ප්‍රවණතාව හා එය පිළිගත හැකි මට්ටමකට පත් කිරීමක් සිදු කරන්න. පැහැදිලි. හතරවෙනි එක අවදි පාලන ලක්ෂ්‍ය නිරීක්ෂණය කරන්න ඕනේ පුතේ. ඒවා පිහිටවල සීමා කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මෙම පියවර තුළදී මේ හඳුනාගත් අවදි පාලන ලක්ෂ්‍ය නිසි අයුරින් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ ප්‍රොසෙස් එකක් වෙනවා නම් ඒ සියලුම අවදි නිසි අයුරින් එකයි මම කියව අර පැය දෙකෙන් දෙකට උෂ්ණත්වය පරීක්ෂා කරනවා රිසීවින් එකේදී. නේද? අර සෑම මත්ස්‍යයකම අපි උෂ්ණත්වය බලනවා. හිස්ටමින් චෙක් කරනවා. එහෙනම් මේ පියවර තුළදී හඳුනාගත් අවදි පාලන ලක්ෂ්‍ය නිසි අයුරින් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මේ සඳහා අන්න බලන්න උෂ්ණත්වමාන බලන්නකො පුතේ මම කියන උෂ්ණත්වමානයේ කියන උෂ්ණත්වය බලන්න කාල මාපක pH මීටර තෙතමනයේ මයින උපකරණ පීඩන මාන වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. අපි ගත්ත කර්මාන්ත ශාලාවේනේ අපි උෂ්ණත්වයයි CCP විදියට නේද අර හිස්ටමීනුයි ඒ වගේ දේවල් ගත්ත සමහර තැන්වල මේ pH අගයත් CCP එකක් වෙන්න පුළුවන්. නේද පුතේ? ඒ වගේම තෙතමන ප්‍රමාණයත් CCP එකක් වෙන්න පුළුවන්. පීඩනය වගේ එකත් CCP එකක්. ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනකොට ඒ ආහාරයේ ගුණාත්මක භාවයට ඒක බලපාන්න පුළුවන්. රයිට්. එහෙනම් මේ සඳහා උෂ්ණත්වමාන කාලමාපක pH මීටර තෙතමනේ මයින උපකරණ පීඩනමාන ආදිය භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒවා දිනපතා පැය ගණන් වලට පැය දෙකෙන් දෙකට වගේ විවිධ අවස්ථානුකූලව ඒක පරීක්ෂාවට ලක් කරනවා පුතේ. මේ විමර්ශනය අකණ්ඩව සිදු කරන්න ඕනේ පුතේ. මේ විමර්ශනය අකණ්ඩව සිදු කරන්න ඕනේ. නිවැරදි කිරීමේ උපක්‍රම නිර්ණය කරනවා පුතේ. ඊට පස්සේ නිවැරදි කිරීමේ උපක්‍රම නිර්ණය කිරීම. බඩ අවදි පාලන ලක්ෂ්‍ය නිරීක්ෂණය කිරීමේදී පුතේ මේ අවදි පාලන ලක්ෂ්‍ය නිරීක්ෂණය කිරීමේදී පුතේ හඳුනාගත් දෝෂ මගහැරීම හා අවශ්‍ය අවදි මට්ටම් තෙක් ක්‍රියාවලියේ පියවරේ තත්ත්ව රැගෙන ඒම ඒ සඳහා උපක්‍රම හඳුනා ගැනීම මෙහිදී සිදු කරන අතර ඒ වාර්තා කිරීමක්ද අනිවාර්යෙන්ම සිදු කරන්න අවශ්‍ය වෙනවා පුතේ. 6 වෙනි පියවර නිවැරදි කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරන්න ඕනේ පුතේ මේ පියවරේදී. ඒකෙදි පුතේ ඉහත පියවරේදී හඳුනාගත් උපක්‍රම ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කරනවා. මේ පියවර තුලදී නිෂ්පාදනයේ නිසි අයුරින් සිදුවෙන්නේ වන්නේද ක්‍රියාවලිය තුලදී නිවැරදි කළ පරිදි මේ අවදි පාලන ලක්ෂ්‍ය ක්‍රියාත්මක වේද නිවැරදිව ක්‍රියාවලි වාර්තා තැබීම සිදු වේද යන්නත් අනිවාර්යෙන්ම සොයා බලන්න ඕනේ පුතේ. රයිට්. ඒ සඳහා තමයි මේ හැසප් ඔඩිට් එකක් එල්ලන්නේ. ඒ සඳහා මේ ආහාර නිෂ්පාදන අපනයනය කරන සමාගම් වලින් ඒ බයර්ස්ලා නැත්නම් ඒ ආනයනය කරන රටවල් මොකද කරන්නේ ඔඩිට් එකක් ඉල්ලනවා. ඒ වාර්ෂිකව හෝ වර්ෂ කිහිපයකට සැරයක් බොහෝ විට වාර්ෂික ඔඩිට් එකක් ඉල්ලනවා. එතකොට මේ ඒගොල්ලෝ ඔඩිට් එක ඉල්ලන ලෝකේ සම්මත පිළිගත් පර්යේෂණ ආයතනයක් ලවා ඒකේ ලංකාවේ තියෙන ශාඛාවක් තියෙනවා නම් බොහෝ විට SGS ලංකාව වගේ ආයතන මගින් ඒ ආයතන වලට ගිහිල්ලා මේ ඔඩිට් එක කරලා ඒගොල්ලන්ට මේ HACCP HACCP ඔඩිට් එක කරලා ඒ ඔඩිට් එක සඳහා අදාළ ග්‍රේඩ් එක ලබා දෙනවා.
අඩුපාඩු තියෙද්බොත් මොන හරි අඩුපාඩුවක් තිබොත් ඒ අඩුපාඩු සකස් කරලා ඒ සඳහා root cause analysis එකක් කරලා මූල බීජයේ සිට මොකද්ද මේකට හේතු සාධක වෙච්ච දේවල් කියලා ඒවා නිවැරදි ක්‍රමයේ කිරීමේ ක්‍රම correction කොහොමද මේක correct කරගන්නේ කියන එක පුතේ ඒවට මේ අපි correction මොනවද ගන්න action නිවැරදි කර ගැනීම සඳහා ගන්නවා දාලා අපි හරි ගස්සලා නැවත ඒගොල්ලන්ට මේ තොරතුරු යවන්න ඕනේ ඊට පස්සේ තමයි මේක අපිට පිළිගැනීමකට ලක් වෙන්නේ right ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නැහැ ඒගොල්ලෝ මේ HACCP ඔඩිට් එකට අවශ්‍ය ග්‍රේඩ් එක දීලා ඕකේ කරනවා. හරි. 7 වෙනි පුතේ නිවැරදිව වාර්තාගත කිරීම හා වාර්තා තැබීම ස්ථාපිත කරන්න ඕනි පුතේ. අනිවාර්යයෙන්ම මේ යටතේ මූලික වාර්තා වර්ග 4ක් සලකා බලනවා පුතේ. 1 ක්‍රියාවලිය සඳහා සකස් කරන ලද සැලසුම් හා අදාළ උපකාරක වාර්තා. 2 අවදි පාලන ලක්ෂ්‍ය වාර්තා පුතේ. ඒ වගේ රිපෝට් නිවැරදි කිරීම පිළිබඳ වාර්තා පුතේ අපි කියනවා corrective action correct කරන්නේ වගේ ඒ වගේම නිවැරදි කිරීමෙන් පසු ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක වන බවට වාර්තා පවත්වා ගන්න ඕනේ පුතේ අනිවාර්යෙන් මේවා ඔඩිට් එකේදී බලනවා මේවා ඩේලි මේන්ටේන් කරන්න ඕනේ දේවල් හිස්ටමින් රිපෝට් ඒවා මාස අවුරුදු ගානක ඒවා තියාගන්න අවශ්‍ය වෙනවා ඒගොල්ලෝ ආපුවාම ඉල්ලනවා මේ මාසේ ඒවා කොහමද ගේන්න මාස 3ක හිස්ටමින් රිපෝට් කියලා ඒ වාර්තා ඉල්ලනවා ඉතින් මේවා මේන්ටේන් කරන්න ඕනේ පුතේ මේ ડોකියුමන්ටේෂන් විශාල ප්‍රමාණයක් මේ වගේ තියෙනවා ඔඩිට් එකකදී HACCP ඔඩිට් එකකදී මේ සියලුම දේවල් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා ආදරණීය දුවේ පුතේ right මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ වාසි ටික කතා කරන්න යන්නේ පුතේ. අපි බලමු HACCP එක මේ හා සමාන මේ අතිශය වටිනාකමකින් යුක්ත HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ වාසි මූලික වාසි ටිකයි දී පුතේ අපි බලන්න වෙන්නේ. එකක් පුතේ මේ කළමනාකරණ පද්ධතිය මගෙන් දීර්ඝ කාලීන ලෙස සැලකීමේදී මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමට හැකියාවක් වෙනවා පුතේ. මොකද විශේෂ වැදගත්කමක් උසුලනවා. දීර්ඝ කාලීන ලෙස බැලීමේදී වැඩි මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මෙවැනි කළමනාකරණ පද්ධතිය ආහාර නිෂ්පාදන සමාගම් තුල පවත්වාගෙන යාම මගින්. ඒ වගේම පාරිභෝගිකයාට විෂ රහිත ආහාර නිෂ්පාදනයක් ලබා දෙන්න පුළුවන් වෙනවා පුතේ. ප්‍රධාන වශයෙන් අංක 3 ආහාර ආරක්ෂක ප්‍රමිතීන් වර්ධනය වෙනවා පුතේ. ආහාර ආරක්ෂක ප්‍රමිතීන් වර්ධනය වෙනවා පුතේ. ඒ වගේම පවත්නා නෛතික රාමුව තුල නිෂ්පාදනය සිදුවන බවට තහවුරු වෙනවා. පවත්නා නීතිමය රාමුව තුල පුතේ ප්‍රේම එක තුල මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා කියන එක බව තහවුරු වීම සිද්ධ වෙනවා. ඒ වගේම පස්වෙනි එක පුතේ ආහාර තත්ත්ව ප්‍රමිතීන් වර්ධනය වෙනවා පුතේ. right 6 ආරක්ෂිත ආහාර නිෂ්පාදනයක් සඳහා වූ ක්‍රියාවලියක් සකස් වෙනවා. 7 නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ගේ කණ්ඩායම් හැඟීම් දියුණු වීම තුල ඵලදායීතාවය ඉහළ යනවා පුතේ. ටීම් වර්ක් එකක් පුතේ මේක. මං කිව්වේ ඒක HACCP පද්ධතියක් මේ HACCP එකක් ක්‍රියාත්මක කරන ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ තුල මේ වැඩ කටයුතු කරනකොට මේ ආකාරයෙන් නියමාකාරයෙන් සිදු කරන කණ්ඩායම් හැඟීම මගින් පුතේ ඇත්තටම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිටිනාගේ කණ්ඩායම් හැඟීම දියුණු වීම තුල ඒ ක්‍රියාවලිය තුල ඵලදායීතාවය ඉහළ යාම සිද්ධ වෙනවා පුතේ. ඒ වගේම ආහාරයට නෛතික ආරක්ෂාවක් ලැබෙනවා පුතේ. කිසිම සැකයක් නැහැ. ආහාරයට වඩා හොඳ නීතිමය ආරක්ෂාවක් ලැබෙනවා පුතේ. ඉතින් මෙන්න මේ ආකාරයට කියපුවාම විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මට්ටමේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ඔබට කියන්න තියෙන මේ ප්‍රමිතිකරණය ගැන විශේෂයෙන්ම පුතේ තාම අතිශය වැදගත් ප්‍රමිතිකරණයක් අපේ රටේ විවිධ ආහාර නිෂ්පාදන සඳහා මේ HACCP කළමනාකරණ පද්ධතිය යොදාගෙන තියෙනවා පුතේ. ඔබත් බලන්න විවිධ ආහාර නිෂ්පාදන වල ඔබේ නිවසට ගේන මේ ආහාර නිෂ්පාදන වල HACCP කළමනාකරණ පද්ධතිය ඒ ආයතනය තුල ඒ ආයතනය ලබාගෙන ඒ HACCP කළමනාකරණ පද්ධතියට අනුකූලව නම් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ HACCP එකෙන් නම් ඒක මේන්ටේන් වෙන්නේ ඒක මොනිටර් වෙන්නේ පුතේ. ඒක අතිශයම වැදගත් කාරණාවක්. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ඔබට කිසිම සැකයක් නැහැ පුතේ. ඒක ඔබට පරිභෝජනය කරන්න පුළුවන් ඒ ආහාරය බොහොම කැමැත්තෙන් ඒ වගේම බොහොම ඔබට සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් ඒ ආහාරය පරිභෝජනය කරන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. හැබැයි ඒවා නියමාකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වීම තමයි අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි විශේෂයෙන්ම මේ තත්ත්ව කළමනාකරණ පද්ධති ගැන කතා කරේ. අපි බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල් පුතාත් එක්ක ඉදිරි කොටස මගින් ප්‍රමිති සහ ප්‍රමිතිකරණයට අදාළ කරුණුත් අපි විශේෂයෙන්ම ISO 22000 සහ FSSC 22000 කළමනාකරණ පද්ධති ගැන දුවල් පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ වශයෙන්.